ආයුබෝවන් එතකොට මේ වගේ ක්‍රමයකින් ඔයාලා හැමෝට ඇවිල්ලා අපේ පාඩම් ටික ඉතිරි පාඩම් ටික කරන්න අදහස් කළේ තව කොපමණ කාලයක් මේ කඩතල කාලේ මේ විදිහට හිටියද දන්නේ නැහැ. එතකොට අපිට ලබන අවුරුද්දට ගිහින් 10 ශ්‍රේණි පාඩම් කරනවා කියන එක ඊට අසීරු කාරණාවක්. ඒක නිසා හැකිතාක් ප්‍රමාණයක් මේ අවුරුද්ද ඇතුළත 10 පාඩම් ටික ඉවර කරගන්න කියලා හිතාගෙන තමයි මේ වැඩේ පටන් ගන්නෙ. නමුත් ඉතින් මේ කොපමණ දුරට මේක සාර්ථක වෙයිද කියලා මේ හරියට කියන්නේ අපි කරගෙන යමු. එතකොට කරගෙන යනකොට අපිට පෙනේවි මේකෙන් ඔයාට ඇතිවන ගැටලු සහ මට ඇතිවන ගැටලු ඒවා හඳුනගෙන ඉදිරි පාඩම් වලදී ඒවා මගහරවගෙන අපි ඉදිරියට යන්න බලමු. එහෙමනම් අපි මේ ප්‍රශ්නේ ඉන්න කලින් වෙනකොට අපි හිටියේ ජීවී අඛණ්ඩතාවය කියන පාඩමේ අගහරේ. එතකොට ඒකේ තව උදා කොටසක් තමයි ඉතිරි වෙලා තියෙන්නේ. නමුත් මම මේ කොටසෙන් පටන් ගන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද මේ දැන් මේ වැඩේ පටන් ගන්නකොට අලුතට පටන් ගන්නකොට අලුත් පාඩමකින් පටන් ගන්න එක හොඳයි. ඒ අනුව මම ඊගාවට කොහොමත් පන්ති කරන්නේ ජීවී අඛණ්ඩතාවයෙන් පස්සේ මෙතෙක් හැම අවුරුද්දකම කළේ ප්‍රවේණිය කියන පාඩම. ඉතින් අපි ප්‍රවේණිය කියන පාඩමෙන් අද පාඩම පටන් ගමු. එතකොට අපි දන්නවා මේ ලෝකේ මේ අපට පරිසරයේ මේ ජෛව ලෝකේ සුවිශාල විවිධත්වයක් තියෙනවා. ජීවීන් අතර ජෛව ලෝකේ ලොකු විවිධත්වයක් තියෙනවා. ඒ විවිධත්වය අපි 9 පන්තියේදී කොටස් දෙකකට බෙදලා ඉගෙන ගත්තාට මතකද? අන්තර්විශේෂීය විවිධත්වය සහ අන්තර්විශේෂීය විවිධත්වය. අන්තර්විශේෂීය විවිධත්වයේ විශේෂ අතර තියෙන විවිධත්වය. හාව වගේ නෙමෙයි කොටියා, කොටියා වගේ නෙමෙයි අලියා, අලියා වගේ නෙමෙයි කෝමියා. විශේෂ එකිනෙකාට වෙනස්. පුවක් ගහ වගේ නෙමෙයි පොල් ගහ, පොල් ගහ වගේ නෙමෙයි රමුටන් ගහ. ඒ වගේ නෙමෙයි අමු. ඒ වගේම අනිත් ඒක අන්තර්විශේෂීය විවිධත්වය. ඒක අනිත් විවිධත්වය තමයි අන්තර්විශේෂීය විවිධත්වය. විශේෂයක් අතර තියෙන විවිධත්වය. එකම අඹ විශේෂය තුල විවිධ වෙනස්කම් සහිත අඹ වර්ග තියෙනවා. එකම කුකුල්ගේ විශේෂය තුල කුකුල් විශේෂය තුල විවිධ කුකුල් ප්‍රභේද වර්ග තියෙනවා. Homo sapiens sapiens එකම මිනිස් විශේෂය තුල ලංකාවේ මිනිහෙක් සහ චීන මිනිසෙක් අතර තියෙන විවිධත්වය ගැන සැලකලා බලන්න. එකම විශේෂය අතර තියෙන විවිධත්වය අපි කියනවා අන්ත විශේෂීය විවිධත්වය. එතකොට ඒවා අපිට මේ කතා කරපු කාරණා මම පොඩ්ඩක් මතක් කළා විතරයි. ඒ වගේ එකම රටක එකම ප්‍රදේශයක එකම වයස්කාණ්ඩයේ දරුවන් අතර මත ඔයාලා කට්ටිය ගත්තත් මේ පන්ති ළමයි අතර ගත්තත් ලොකු විවිධත්වයක් තියෙනවා. එකම පවුලක ළමයින් අතර අයියයි මල්ලි අතර අක්කයි නංගි අතර විශාල විවිධත්වයක්. කොණ්ඩේ ස්වභාවය, සමේ වර්ණය, ඇස්වල වර්ණය, කන්වල ස්වභාවය වගේ දේවල්, නහයේ ස්වභාවය, දිව රෝල් කිරීමේ හැකියාව එකිනෙකට විවිධාකාර වෙනවා. එතකොට පුද්ගලයෙකු තුල තියෙන විවිධ ලක්ෂණ තියෙනවානේ. ඒ ලක්ෂණ වලින් විවිධත්වය එන්නේ. සමේ පැය අනුව එකිනෙකා විවිධයි. කණේ ස්වභාවය මත එකිනෙකා විවිධයි. ඇස්වල වර්ණය මත කොණ්ඩේ ස්වභාවය මත එකිනෙකා විවිධයි. ඒකවල ජීවිකුගේ විවිධ ලක්ෂණ තියෙනවා. ඔන්න ඔය ලක්ෂණ ප්‍රධාන කොටස් එකකට බෙදෙනවා ආවේනික වන ලක්ෂණ සහ ආවේනික නොවන ලක්ෂණ. ආවේනික වන ලක්ෂණ සහ ආවේනික නොවන ලක්ෂණ කියලා. අපි පොඩ්ඩක් නෝට් එක කියවලා ඉමු. ඔයාගේ අතට මේ නෝට් එක ලැබිලා ඇති. ජෛව ගෝලයේහි පිටුවංක 1නේ. ජෛව ගෝලයේහි සාකහා සත්ත්ව විශේෂ අති විශාල සංඛ්‍යාවක් ජීවත් වේ. මෙම විශාල ජීවීන් සංඛ්‍යාව අතර සුවිශාල විවිධත්වයක්ද දැකිය හැක. ජීවීන් අතර පවතින විවිධත්වයේ ආකාර දෙකකි. වෙනම ඡේදයක මිනිස් විශේෂය සැලකුවද එකම වයස් කාණ්ඩයකට අයත් පුද්ගලයන් අතර විවිධ රූපීය වෙනස්කම් දැකිය හැක. සමේ පැහැය, ඇස්වල වර්ණය, කොණ්ඩේ ස්වභාවය, උස මිටි බවින් ඔවුන් විවිධ වේ.
ජීවියෙකු සතු ඇතම් ලක්ෂණ එම ජීවියාටම සුවිශේෂී වූ ලක්ෂණ වේ. එයාට විතරක්ම තියෙන ලක්ෂණ වේ. එයාට විතරක්ම තියෙන ලක්ෂණ. ඒත් ඇතම් ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට එන ලක්ෂණ කියලායි මේ කියන්නේ. ඇතම් ලක්ෂණ තියෙනවා ඒ ජීවියා සතු පමණයි කියන්නේ. ඔබ තමාවෙනික වෙච්ච ලක්ෂණ ඔබ ළඟ තියෙනවා. ඒ වගේම ඔබ සතුව තියෙනවා ඔබේ මවගේ ලක්ෂණ, පියාගේ ලක්ෂණ, ඔබේ සහෝදර සහෝදරියන්ගේ තියෙන ලක්ෂණ. අපේ තාත්තා මිටි මිනිස්සෙක්. මමත් මිටි මිනිස්සෙක්. අන්න ආවේනික ලක්ෂණ. පරම්පරාවෙන් පරම්පරාවට ලැබුණු ලක්ෂණ. අපි ගාවට ඉගෙන ගන්න යන්නේ මේ ලක්ෂණ ගැන. ආවේනික ලක්ෂණ. ආවේනික ලක්ෂණ. මොනවද ආවේනික ලක්ෂණ කියන්නේ? ජීවියෙකු සතු දැකිය හැකි, ජීවියෙක් තුල දකින්න පුළුවන් පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන ලක්ෂණ. බොහෝ දුරට කොණ්ඩේ ස්වභාවය, ඇස්වල වර්ණය, සමීපය, කණේ අර ඔයාලට මතකද නම් මේ පන්තිදී කිව්වා අපි පන්තියේ වගුවක් හදලා බාද්ද කන් නිදහස් කන් මෙහෙම ගත්තම මේ ඔළුවේදී සමහරුන්ගේ කන් මෙන්න මේ. තව සමහරුන්ගේ කන් මෙහෙම ඇවිල්ලා කොහොම ඇවිල්ලා මෙහෙමත් වෙනවා. නිදහස් කන්, බාද්ද කන් දිව රෝල් කරන්න පුළුවන් අය මෙහෙම. එහෙම දිව රෝල් කරන්න බැරි අය. මෙහෙම කළාම අංශක 90ට මාපට ගිල්ල හිටින අය ඉන්නවා. ඍජු මාපට ඇඟිල්ල අංශයි. සමහර අයගේ මාපට ඇඟිල්ල මෙහින් දැන් මට කරන්න බෑනේ. ඒ ජානේ නෑ. ඒ හැකියාව නෑ. එතකොට මෙහෙම මෙහි වක්ක කරන්න පුළුවන් ඇඟිල්ල මෙහෙන් මෙහි යනවා. කරලා බලන්න යාළුවෝ අතර ඇති එහෙම. මේ කාලේ නම් එක එක්කෙනාගේ ඇඟිලි අල්ලන කාලය නෙමෙයි තියෙන්නේ. එතකොට ඍජු මාපට ඇඟිල්ල, වක්‍ර මාපට ඇඟිල්ල. අන්න ඒ වගේ ලක්ෂණ. ඒවට කියනවා ආවේනික ලක්ෂණ කියලා. රයිට්. නෝට් එක ලියන්න. ආවේනික ලක්ෂණ ජීවින් සතු පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූ ලක්ෂණ. පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූ ලක්ෂණ. ආවේනික ලක්ෂණ ලෙස හැඳින්වේ. ආවේනික ලක්ෂණ ලෙස හැඳින්වේ. උදාහරණ ලියමු. උස මිටි බව. සමී වර්ණය. කමාවක් ඇස්වල වර්ණය. කෙස්වල ස්වභාවය. කන්වල බද්ධ බව හෝ නිදහස් බව. අපි උදාහරණ ලියමු ඇති. ඕනනම් ඔයාලට පුළුවන් ඉතින් තව දිව රෝල් කිරීමේ හැකියාව, මාපට ඇඟිල්ලේ ඍජු බව, වක්‍ර බව, ඒ වගේම ලියන්න පුළුවන් ඉඳ තියෙනවා නම් ඒක පස්සේ කරගන්න. අපි යනවා ඊගවට ආවේනික නොවන ලක්ෂණ. මොනවද ජීවියෙකු තුළ තියෙන ආවේනික නොවන ලක්ෂණ? ඒ ජීවියා ජීවත් වෙන පරිසරයට දක්වන අනුවර්තන විදිහට. ඒ වගේ ලබා ගන්නා ආහාර පෝෂණය වගේ කාරණා නිසා ඒ ජීවියා තුළම හට ගන්නා ලක්ෂණ. ඒවා යාගේ තාත්තගේ තිබුණු ලක්ෂණ නෙවෙයි. ඒවා යාගේ මවගේ තිබුණු ලක්ෂණක් නෙවෙයි. යා ජීවත් වන පරිසරය නිසා හැදිලා තියෙනවා. ගන්න ආහාරය මත හැදිලා තියෙනවා. එහෙම නැත්නම් කරන ව්‍යායාම මත නිර්මාණය වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න.
එකම පවුලක නියුම් දරුවෝ හිටිය කියලා කියන්නේ. මොන කොල්ලෝ දෙන්නේ කි. මේ නියුම් දරුවන් දෙදෙනා ඉතින් පාසල් අධ්‍යාපනය ඉවර කළා. කොහොමනම් එක්කෙනෙක් හොඳට ඉගෙනගෙන යා විශ්වවිද්‍යාලෙට ගිහලා ඔන්න බැංකුවක වැඩ කරන කෙනෙක්. අනිත් එක්කෙනා කොහොම හරි මේ අධ්‍යාපනයේ පැත්තට නැඹුරු වුණේ නැතුව එතකොට යා මේ සාමාන්‍ය ඉඩම කඩමක වැඩ කරන නැත්නම් කම්කරුවෙක් විදිහට ජීවත් වෙනවා කියලා හිතන්න. දැන් මේ දෙන්න අවුරුදු 16ක් වෙනකොට නැත්නම් අවුරුදු 18ක් වෙනකොට මේ දෙන්නගේ දේහේ බාහිර ලක්ෂණ බොහෝ දුරට සමානයි. නිමුදරුන් සම නිමුදරු කියලා හිතමු. ඒකවල දෙන්නම එකම ස්වරූපෙ හිටියේ. නමුත් තවත් අවුරුදු 10ක් 15ක් විතර යනකොට අර වත්තේ පිටියේ වැඩ කරන කෙනා කැත්ත උදැල්ල අල්ල ඒවට හැම රළු වෙලා අත රළු වෙලා අතේ මේ වගේ තැන්වල කරකට ඇවිල්ලා අත්ලි සම රළු වෙලා. නමුත් බැංකුවක වැඩ කරන කෙනා එහෙම නැත්නම් වෛද්‍යවරයෙක්ගේ එහෙම කැත්ත උදැල්ල වගේ දේවල් දැඩිව ග්‍රහණය කරගන්න නැති වැඩ කරන්නේ නැති කෙනෙක්ගේ හැම එහෙම වෙන්නේ නැහැ. අවුරුදු 15කට 20කට පස්සේ දෙන්නගේ අත් එක බැලුවොත් අවුරුදු 18ක් වෙනකොට සමානව තිබුණු අත් දැන් මේ වෙනකොට ගොරෝසු වෙලා වත්තේ පිටියේ වැඩ කරපු එක්කෙනා. අනිත් එක්කෙනාගේ සිනිඳුවටම තියෙනවා කලින් තිබුණු. අනිත් එතකොට අත රළු වෙච්ච කෙනා. ඒක ආවේනික ලක්ෂණයක්ද? ඒක යාට අම්මගෙන් තාත්තගෙන් සීයාගෙන් ආච්චිගෙන් ආපු එකක්ද? නෑ. අවුරුදු 18 වෙනකොටත් එයාගේ තත්ත්වයේ තිබුණේ නෑ. එයා කරන වැඩ අනුව එයාට ඒ වැඩේ. ඔයා දැකලා තියෙනවා ඇති දළු කඩනායකේ දල්ලට හිටින කන්තන මුලින් පුපුරනවා ඊට පස්සේ කාලයක් යනකොට හිම පුපුරන්නේ නැතුව යනවා දැඩිව හැමතැනම. විතර කිරි කපනායක කිරි පිහිට හිටින තැන විතර ඝන වෙනවා. ඒ වැඩේට අනුව හරියට. හැමදාම අතේ දියපට්ට කරගැට එන්නේ නැහැ. හැම රළු වුණාට පස්සේ දිගටම එන්නේ නැහැ. පුරුදු වෙනකොට මුලින්ම කුඹුරු කොටනකොට මුලින්ම කැස්ට උදැල්ලේ වැඩ කරනකොට තමයි කරගැට ඇවිදilla අපහසුතාවයට පත්. ඊට පස්සේ හැම එකකට හරියට. අර වත්තේ පිටියේ වැඩ කරන කෙනා උදේ ඉඳන් රැ වෙනකන් අවුවේ ඉන්නකොට එයාගේ හැම තිබුණට වඩා ටිකක් කළු වෙනවා කියන්නේ මහ විශාල ප්‍රමාණයෙන් කළු වෙනවා නෙමෙයි. හැම පැය මේ ආවේනික ලක්ෂණය. නමුත් යම් කිසි ප්‍රමාණයකට හිටියට වඩා කළු වෙනවා. අටත් දැන් නැති ඉස්කෝලේ මේ ක්‍රීඩා උත්සවයේ තියෙන කාලේ වෙනදට වඩා පොඩ්ඩක් හැම අඳුර වෙනවා. අවුවේ ඉන්න උදේ ඉඳන් හවස වෙනවා. ඒ වගේ අර කළු. නමුත් අර AC බැංකු AC කරපු රූම් එකක් ඇතුලේ ඉන්න කෙනාට එහෙම වෙන්නේ නැහැ. අනවුරුදු 10කින් 15කින් අරගෙන ඒ දෙන්න අතර බැලුවම පැහැදිලිව හැම වෙනසක් වෙනවා. ඒ අවුරුදු 18 එක වගේ හිටපු දෙන්න. තේරෙනවද? එක්කෙනෙක් මොනවා හරි ව්‍යායාම කිරීම සම්බන්ධ ජිම් එකකට ගිහලා ඒවට මේ අවශ්‍ය කරන හොඳ පෝෂක පදාර්ථ සහිත ආහාර අරගෙන හොඳට ව්‍යායාම කළා. ඊයා මෙහෙම කරන මස් පිටු වර්ධනය කරගන්න. අයෝමය පුරුෂයෙක් නේ බවටපත්. නමුත් ඒ ව්‍යායාම කරපු නැති කෙනා වේට්ස් කරලා ඒවා කරලා එක්සර්සයිස් කරලා ඒවා හදාගත්තේ නැති කෙනා යා සාමාන්‍ය මිනිස්සෙක්. ඒක අරයට මෙහෙම කරලා නැත්තම් මෙහෙම මස් ගෙඩි බෝල ඉදනේ. ඒවා ආවේනික ලක්ෂණ. එයාගේ අම්මගෙන් තාත්තගෙන් ආපුවද? එහෙනම් සහෝදරයටත් තියෙන්න ඕනේ. එයාගේ සහෝදරයා අයිගේ තියෙනවද නැහැ? එයා ව්‍යායාමයෙන් හදාගත්තා. අන්න ඒ වගේ ඒවට කියනවා ආවේනික නොවන ලක්ෂණ කියලා. ආවේනික නොවන ලක්ෂණ. රයිට් අපි ලියමු. ජීවත් වන පරිසරයේ වෙනස් වීම. ආවේනික නොවන ලක්ෂණ යටතේ ලියන්නේ ජීවත් වන පරිසරයේ වෙනස් වීම. ජීවත් වන පරිසරයේ වෙනස් වීම. ලබා ගන්නා පෝෂණය ව්‍යායාම වැනි හේතු නිසා ජීවියෙකු තුල හටගන්නා ලක්ෂණ ආවේනික නොවන ලක්ෂණ ලෙස හැඳින්වේ. උදාහරණ පේශි වර්ධනය
අතේ කරගැට ඒම අතේ කරගැට ඒම අතේ කරගැට ඒම පා ඇඟිලි වල සපත්තු ගැට අර සපත්තු වල හිටින තැන් වල ගැට වගේ හැදෙනවා සමහර අය පා ඇඟිලි වල සපත්තු ගැට සමේ ඇතිවන පැල්ල සමේ ඇතිවන පැල්ල සමේ ඇතිවන පැල්ල දැන් මේ බලන්න අපි තවත් අනුමාත්‍රිකා කීපයකට යන්නයි හදන්නේ ආවේනික ලක්ෂණ ඔයාලා මේකට ගන්න පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන ලක්ෂණ ආවේනික ලක්ෂණ එතකොට ඒ ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කිරීමට තියෙනවනේ ආවේනික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කිරීම ඒකට අපි කියනවා ආවේනිය මොකද්ද මේ කියන්නේ ආවේනික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වීම ගමන් කිරීමට කියනවා ආවේනිය කියලා. ඒ ආවේනිගත වෙනවා. එතකොට එහෙම ආවේනිගත වීම ඒ ගමන් කිරීම ඒක එක්තරා ක්‍රියාවක්. ඒක සරල දෙයකින් සිද්ධ වෙන එකක් නෙවෙයි. ඉතින් එහෙම ආවේනික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වීමේ ක්‍රියාවලිය තියෙනවා. ඒ ක්‍රියාවලිය කියනවා ප්‍රවේණිය. ප්‍රවේණිය. ආවේනික ලක්ෂණ ආවේනිගත වීමේ ක්‍රියාවලිය. පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වීමේ ක්‍රියාවලිය. ඒකට කියනවා ප්‍රවේණිය. එතකොට එවැනි ආවේනියක් පිළිබඳ ආවේනික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ විද්‍යාත්මකව කරනු ලබන හැදෑරීම. ඒ පිළිබඳ විද්‍යාත්මකව කරනු ලබන හැදෑරීම අපි ඒකට කියනවා ප්‍රවේණි විද්‍යාව. ප්‍රවේණි විද්‍යාව. මොකක්ද ප්‍රවේණි විද්‍යාව කියන්නේ? ජීවියෙකුගේ ආවේනික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ විද්‍යාත්මකව කරනු ලබන හැදෑරීම. ඒකට කියනවා ප්‍රවේණි විද්‍යාව. හරි. අපි යමු ඊගා මාතෘකා ටිකට ආවේනිය ඒ අර්ථයෙන් ආවේනික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට ආවේනික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වීම ආවේනීය ලෙස හැඳින්වේ. සම්ප්‍රේෂණය වීම ආවේනීය ලෙස හැඳින්වේ. ඊගාව පිටුව අංක 2 ප්‍රවේණිය. ආවේනික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට ආවේනික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වීමේ ක්‍රියාවලිය සම්ප්‍රේෂණය වීමේ ක්‍රියාවලිය සම්ප්‍රේෂණය වීමේ ක්‍රියාවලිය ප්‍රවේණිය ලෙස හැඳින්වේ. ඊගාව මාතෘකාව ප්‍රවේණි විද්‍යාව. ආවේනිය පිළිබඳව විද්‍යාත්මකව කරනු ලබන හැදෑරීම
ආවේනිය පිළිබඳ විද්‍යාත්මකව කරනු ලබන හැදෑරීම ආවේනිය පිළිබඳ විද්‍යාත්මකව කරනු ලබන හැදෑරීම ප්‍රවේණි විද්‍යාව ලෙස හැඳින්වේ. ප්‍රවේණි විද්‍යාව ලෙස හැඳින්වේ. ප්‍රවේණි විද්‍යාව ලෙස හැඳින්වේ. ආවේනික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට උගන්වීමේ ක්‍රියාවලිය පිළිබඳ විද්‍යාත්මකව හදාරපු පළවෙනිම විද්‍යාඥයාණන් ඔස්ට්‍රියානු ජාතික ග්‍රෙගර් මෙන්ඩල් කියන පූජකවර විද්‍යාඥයා එහෙම නැත්නම් පූජකවර මේ ඔස්ට්‍රියානු ජාතික ග්‍රෙගර් මෙන්ඩල් කියන පූජකවරයා ජීවීන්ගේ ආවේනික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වීමේ ක්‍රියාවලිය පිළිබඳ පරීක්ෂණයක් කරනවා. එතකොට එයා ඒ සඳහා මේ පරීක්ෂණය සඳහා එක්තරා සාකයක් තෝරගන්නවා. ඔයා වුණා නම් මේ පරීක්ෂණය කළේ. ඔයා මොකද්ද තෝරගන්න සාකය? මෙන්ඩල් ඔයා වුණා නම් තෝරගන්න සාකය. අම ගහක්, පොල් ගහක්, කොස් ගහක් එයා මේ සඳහා තෝරගත්තේ ගෙවතු මෑස් කියන සාකය. ගෙවතු මෑ කියන සාකය. එතකොට ඇයි එයාගේ සඳහා ගෙවතු මෑ සාකයම තෝරාගත්තේ? මේ වැඩිට ගෙවතු මෑ සාකයම තෝරාගත්තේ. ඒකට හේතුපාදක වෙච්ච කාරණා ගණනාවක් තියෙනවා. ඒවා අපේ විභාගයෙන් අහනවා. ඇයි එයා ගෙවතු මෑ සාකයම තෝරාගත්තේ කියන එක. පළවෙනි සාධකය තමයි පළවෙනි හේතුව තමයි මේක තෝරගන්න හේතු වෙච්ච එක පළවෙනි එක තමයි ඒක පහසුවෙන් වගා කළ හැකි වේ. පහසුවෙන් වගා කළ හැකි වේ. ඒ කියන්නේ ගෙවතු මෑසාකේ ඉතා පහසුවෙන් වගා කරන්න. දැන් භෝග වර්ග දැන් ශාක වර්ග තියෙනවා හරිය අමාරුයි පැන කරගන්න. ඒකෝ ඒ වගේ ශාකයක් යා තෝරගත්තා නම් එයාගේ මහන්සිය එයාගේ කාලය ගොඩක් වැය වෙන්නේ ශාකේ වගා කරලා. ප්‍රවේණි විද්‍යාව හා සම්බන්ධ කාරණා වලට නෙමෙයි. දැන් එයා මේ හදන්නේ භෝග වගා කරලා අස්තන්න නෙලාගෙන ආදායමක් ගන්න නෙමෙයි. එයා හදන්නේ යම් ආවේනික ලක්ෂණ ප්‍රවේණිගත වෙන ආකාරය පිළිබඳ පරීක්ෂණ. එයාට ඒ පරිශ්‍රණයට ගත වෙන කාලේ ශ්‍රමය වැය වෙනවා බොහෝම. ඒකට පාසුවෙන් වගා කරන්න පුළුවන් භෝගයක් තෝරගත්තා නේද? දැන් නිකමට හිතන්න. නුවරඑළිය වැවෙන ඇතැම් එළවලු වර්ග අපේ ප්‍රදේශයේ වෙන්නේ නේ. ඒ වගේම මෙහි හැදෙන ගස් නොදානෙත් පොල් ගස්. වා පොල් ගහක් ඉඳලා පොල් වල මෙහෙම හැදිච්ච පොල් ගහක් දැකලා තියෙනවද නුවරඑළිය නේ? නුවරඑළිය පොල් හැදෙන්නේ නේ. එතකොට මේ අපේ පොඩි රටක තාම කුඩා රටක කෙලින් ගත්තොත් එහෙම කිලෝමීටර් 100ක් නැතුව ඇති නුවරඑළියට මේ අයගමේ මම සාර්වජනිකාවක් ඇඳලා ගත්තොත් ඒ වගේ කුඩා දුරක් සහිත ප්‍රදේශ දෙකක වැවෙන්නේ නැති භෝග තියෙනවා. නමුත් ගෙවතු මේ ශාකේම ගෙවතු මේ ඕන නුවරඑළිය වගා කරන්න පුළුවන්, අයගම වගා කරන්න පුළුවන්, හම්බන්තොට වගා කරන්න පුළුවන්. කල්පනා කරලා බලන්න. යුරෝපීය රටක් කරන ඕස්ට්‍රියාවේ ගෙවතු මේ ලැබෙන්නේ. ඉතින් පහසුවෙන් වගා කරනවා. පහසු. දෙවෙනි කාරණාව තමයි මේ ආයු කාලය කෙටි වීම. එහෙම නැත්නම් ඒක තව විදිහකට ලියන්න පුළුවන් මේ කෙටි කලකදී ඵලදාන ලැබීම කියන එක. කෙටි කලකදී ඵලදාන ලැබීම. නැත්නම් ආයු කාලය කෙටි වීම. මම අර කොන ඔයා තෝරගත්තා නම් මොනවද හද තෝරගන්න කියලා ඒක ඔයාගේ හිතේ දැන් මේ වෙනකොට තියෙන්නේ මම කහඬ විදියක් නේ. නිකමට හිතන්න මේ සඳහා මෙන්ඩල් තෝරගත්තේ කොස් ගහක් වුණා නම්
එහෙනම් යාට යම් කොස් ගහක් අරගෙන ඒ කොස් ගහේ තියෙන පත්‍රවල, ඵලවල, පුෂ්පවල කඳේ ස්වභාවය ගැන අධ්‍යයනය කළා. ඊගවට ඒ ගහේ කොස් ගෙඩියක් හැදුනම ඒක පැහිලා ඉදිලා වරක හරි වෙලා හරි උනාට පස්සේ ඒකේ ඇටයක් අරගෙන ගිහිල්ලා පැල කරන්න. ඒ ඇටේ පැලවිලා ලොකු ගහක් හැදුනම ඒ ගහේ තියෙන ලක්ෂණ කලින් ගහේ ලක්ෂණත් එක්ක සංසන්දනය කරන්න වෙනවා. මේකේ පත්‍රවල හැඩේ මේකට ඇවිදිලා මේකේ කඳේ ස්වභාවය මේකට ඇවිදිලා මොන ලක්ෂණද ඇවිත් තියෙන්නේ මොන ලක්ෂණද ඇවිත් නැත්තේ කොහොමද ඒක වෙලා තියෙන්නේ. ඊගාවට ඒ පැල කරපු ගහේ ගෙඩියක් කැඩිලා ඒක ඉදිලා ඒකේ ඇටයක් කරගෙන තව පැලයක් පැල කරලා ඒක ලොකු වුණාට පස්සේ ඊගාවට ඒකෙන් තව එකක් මොකද පරම්පරා කීපයක් සංසන්දනය කරලා බලන්න ඉනවා මේකේ ලක්ෂණ මෙතෙන්ට ආවද එයාගේ ලක්ෂණ අතින්ට ගියාද ඔච්චර කල් බලන්න මින්ඩල් ජීවත් වෙයි කොස්සැටයක් හිටවලා මහ ගහක් විලා ගෙඩි හැදිලා ඇවිදිලා එහෙම පරම්පරා කීපයක් ගන්න එහෙම කරා නමුත් මේ සාකේ හොඳ එයාගේ ආයුකාරීත්වයේ කෙටි කලකින් බලතාව ඉතින් මෑට ටිකක් හිටෙව්වම ඒකෙන් ඉක්මනට මෑ වෙලක් හැදිලා ඒක මේ ලොකු මහත් වෙලා මල් පිපිලා මේ කරලා කෙටි කලකදී මේ සාකේ පරම්පරා කීපයක් බලා ගන්න පුළුවන්. කෙටි කලකදී සතියකදී දෙකදී නෙමෙයි අවුරුදු කීපයකදී අවුරුදු දෙක තුනකදී පරම්පරා ගණනාව බලන්න පුළුවන්. ඒක හොඳ ලක්ෂණ. අන්න කෙටි කලකදී බලතාව නැහැ. දෙවෙනි කාරණාව තමයි තුන්වෙනි කාරණාව තමයි එකිනෙකට ප්‍රතිවිරුද්ධ නැත්නම් පරස්පර ලක්ෂණ දෙක එකිනෙකට මේ පරස්පර ලක්ෂණ දෙක ඒක ඔයාට හිම කිව්වට තේරෙන්නේ නැතුව ඇති දැන් මෙහෙම හිතන්නකෝ ඔය අඹ ගහක් ගැන හිතන්න. ඒ අඹ ගහයි තමාම ගහකුයි අතර තියෙන වෙනස්කම් ගැන හිතන්න. ගහ උසද මිට එහෙම නෙමෙයි මම කියන්නේ මහතද ඒ කියන කතාව නෙමෙයි. ඒකයි තියෙන පාත්‍රවල ස්වභාවය හරි, පුෂ්පවල ස්වභාවය හරි, ඵලවල ස්වභාවය හරි එකම ප්‍රවේදයේ අඹ දෙකක් ගත්තොත් ලොකු වෙනස්කම් අපිට හඳුනා ගන්න. පොල් ගස් දෙකක් අතර අපිට කියන්න තරම් ලොකු වෙනස්කම් කියන්න නැහැ. නැතුවත් නෙමෙයි. කොළ පාට ගෙඩි හැදෙන පොල් ගස් තියෙනවා රතු පොල් කියලා දුඹුරු පාට ගෙඩි හැදෙන පොල් ගස් තියෙනවා නැතුව නෙමෙයි ගොඩක් නම් මේවල එකිනෙකට පරස්පර වූ ලක්ෂණ ගොඩාක් තියෙනවා ගොඩක් යා හඳුනගන්න එක ගෙවතු මේවලම එක මේවල් වර්ගයක් තියෙනවා ගොඩක් උසයි තව ප්‍රභේදයක් තියෙනවා මිටි අන්න උස වර්ග තියෙනවා මිටි වර්ග තියෙනවා පැහැදිලිව වෙන් කරලා හඳුනා ගන්නට පුළුවන්. ඊගාවට මේ බීජ ගත්තොත් කොළ පාට වර්ගයකුත් තියෙනවා කහ පාට වර්ගයක් තියෙනවා. බීජය කොළ පාට සහ කහ පාට වර්ගය. ඊගාවට මේ බීජේ හැඩය ගත්තොත් මේ වගේ සිනිඳු මතු පිටක් සහිත බීජ වර්ගිකුත් තියෙනවා මෙහෙම රැලි ගැහුණු මතු පිටක් සහිත බීජ තමයි. මේවල තියෙනවා සුදු මල් පිපෙන ප්‍රභේදයකුත් දම් පාට මල් පිපෙන ප්‍රභේද. දම් පාට මල් පිපෙන මේ වර්ගයක් තියෙනවා සුදු පාට මල් පිපෙන වර්ගයක්. කරල රැලි රහිත මෙන්න මේ වගේ කරල් මට ඉන්න බෑ කරල් රැලි මෙහෙම වර්ගයක් තියෙනවා. මෙහෙම රැලි සහිත මේ කරල් වර්ගයක් තියෙනවා. ඔයා දන්නවනේ. එහෙම තියෙනවා. එකිනෙකට වෙනස් පරස්පර ලක්ෂණ ගොඩක් තියෙනවා. අන්න ඒක වටිනවා. මොකද දිගින් දිගට මේ ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට මේ උස ලක්ෂණය කොහොමද සම්ප්‍රේෂණය වෙන්නේ දම් පාට මල් වල දම් පාට මල් කියන ලක්ෂණය කොහොමද සම්ප්‍රේෂණය වෙන්නේ කියලා බලන්න. අන්න හොඳ ලක්ෂණ. අනික තමයි මේ කියන සාපය නුමුහුන් සාක ලෙස ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ. ඔන්න දැන් උස මේ වෙලක් තියෙනවා.
මිටි කියන්නේ උස වර්ගය. ඒ උස මෑවැලක ඇට අරගෙන පාත්තියක පැල කරාම ඒකේ හැදෙන පැල ඔක්කොම උස වුණා කියලා හිතන්න. ඒකේ ඇට ටිකක් කරගෙන ආයෙ පැල කළා කියන්නේ ඒකේ හැදෙන්නේ උස. ඒවේ ඇට අරගෙන පැල කළාම ඒ හැම එකක්ම උස වෙනවා. දිගින් දිගටම ඒ පරම්පරාවේ සම්ප්‍රේෂණය වෙන්නේ උස ලක්ෂණේ විතරයි. ඒ කියන්නේ මිටි කියන ලක්ෂණය මුහුන් වෙලා නැහැ, කවලම් වෙලා නැහැ. ඒ මෑවැල් වලට මිටි කියන ලක්ෂණේ කවලම් වෙලා නැහැ. මුහුන් වෙලා නැහැ. මුහුන් සාක ලෙස ලබා ගන්න පුළුවන්. දැන් අපි දන්නවා ප්‍රසිද්ධ කාරණාවක් තමයි පැණි දොඩම් ගත්තම පැණි දොඩම් ගෙඩියක ඇට පැල කරාම හැදෙන එක පැණි දොඩම්මද කියලා කියන්න ෂුවර්. පැණි දොඩම් වෙන්නත් පුළුවන්, ඇඹුල් දොඩම් වෙන්නත් පුළුවන්. මුහුන් වෙලා තියෙන ලක්ෂණ. හැබැයි නෑ එහෙම නෙමෙයි මේ ගෙවතු නෑ එහෙම නෙමෙයි නුමුහුන් සාක ලෙස ලබා ගන්න පුළුවන්. මෙච්චියක් තියෙන්න පුළුවන්. මේ කියන්නේ නුමුහුන් සාක විදිහට ඕන ලබා ගන්න පුළුවන්. ඒක යාට තවත් වාසිදායක ලක්ෂණයක් වගේ දෙයක්. පස්වෙනි වාසිදායක ලක්ෂණ විදිහට යා ගත්තේ ස්වපරාගණයක් කරන්න පුළුවන්. ස්වපරාගණය කරන්න පුළුවන්. පහසුවෙන් අවශ්‍ය නම් පරපරාගණය කරන්න පුළුවන්. පරාගණය කරන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ උස මෑවැල් ටිකක් තියෙනවා කියලා මෑ පාත්තියක් හදාගත්තා කියලා. දැන් යාට මේ උස කියන ලක්ෂණී සැට මේ මෑ පාත්තියට මිටි කියන ලක්ෂණය කවලම් නොවෙන්න මුදුන් නොවෙන්න හදාගන්න උවමනාවක් තියෙනවා. යාට කරන්න තියෙන්නේ මොකද්ද? මේක අවරණය කරනවා නෙට් එකක් වගේ. කිසිම මැස්සෙකුට සමනලයකට ඉන්න බැරි වෙනවා. දැන් මේ මල් විකුණුට පස්සේ එයාට උණි උස ඒ අතර පරාගණය වීමක් වෙන්න නම් එතකොට මේ උස මල් විතරනේ මේකේ තියෙන්නේ. අන්න මේකට ඕන නම් අවශ්‍ය නම් කුමෙන් ටිකක් ඇතුළත් කරන්න. එහෙම නැත්නම් මේකේ මල් විකුණන් එකක මලක් කඩාගෙන ගිහින් අනිත් ඒවායේ එකක පරාග අනිත් ඒවායේ කලන්ත මත තැම්පත් කරන්න. එහෙම නැත්නම් යාට දැන් මිටිමේව බැල් සහිත පාත්තියක් තියෙනවා කියන්නේ මේකේ මලක් කඩාගෙන ඇවිල්ලා ඒකේ පරාග මේවයේ මිටි ඒවයේ කලන්ත මත පරිත කරන්නත් පුළුවන්. පහසුවෙන් ස්වපරාගණය කරන්නත් පුළුවන්, පරපරාගණය කරන්නත් පුළුවන්. මේ වැඩේට කොස් ගහක් තෝරගත්තා නම් අඹ ගහක් තෝරගත්තා නම් ඉතින් උදේ පාන්දර ගස් නගින්න ඕනේ පරාගණය කරන්න, පරපරාගණය කරන්න. ගස් කීයක නගින්නද? මුල් කොස් ගස් ටික ඔක්කොම වැහෙන්න නැත්නම් කොස් ගහ වැහෙන්න නෙට් එකක් දාන්න වෙනවා. වෙන සත්තු මගින් පරාගණය වීම බලපන්. ඒක නිසා මේ මෑවැල් වලට මේ ස්වපරාගණය කිරීම, පරපරාගණය කිරීම වගේ හරි පහසුවෙන් කරන්න. සතුන් මගින් පරාගණය වෙන්නේ ඒක නිසා. හයවෙනි කාරණාව තමයි සාක මුහුන් කිරීමේ පරම්පරාව මම නිකන් ලියාගෙන යන්නේ මට මතක් වෙන්නේ ඉඳන් ඔයාලට මේක බලලා ලියන්න මේවා දන්නවා එහෙම නෙත් පන්ති උමත් කරන්නේ සාක මුහුන් කිරීමෙන් පරම්පරාව දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ සමහර සාක තියෙනවා එහෙම අපි මුහුන් කරාම පරම්පරාවක් හැදෙනවා. හැදුනට ඒ පරම්පරාව දිගින් දිගට යන්නේ. එහෙම අවස්ථා තියෙනවා. දැන් සමහර ඒවා තියෙන ස්වපරාගණයෙන් පරම්පරාව දිගටම යන්නේ. තව සමහර ඒවා පරපරාගණයෙන් දිගටම යන්නේ නැති වෙනවා. දැන් අර හොඳටම දන්නවා වැල් දොඩම්. පැෂන් මල් වල ඒ මලේ පරාග ඒ මලේ කලංකේ මත පතිත වුණොත් ඒ පැෂන් මලේ ඒ වැල් දොඩම් මලේ පරාග ඒ මලේ මේව සමග පරාගණය වුණොත් හට ගන්නා බීජ වන්ද බීජ ඒවා පැලවෙන්නේ පරම්පරාව දිගටම යන්නේ නේ. දැන් තේරුණාද? එහෙම නෑ කිව්වද? සාක මුහුන් කරයි නුමුන් විදියටම ගත්තත් කොහොමද පරම්පරාව දිගටම පවත්වාගෙන යන්නේ? මේ කියන හොඳ කාරණා නිසා මෙන්ඩල් මේ සඳහා ගෙතුමේ සාක්‍ය තෝරා ගන්නවා. අපි ඒක මෙහෙම නෝට් එක කියමු. නෝට් එක කියවලා ලියන්න තියෙන්නේ. ආවේනීය පිළිබඳ විද්‍යාත්මකව පරීක්ෂණය කළ මුල්ම විද්‍යාඥයා වන්නේ ඕස්ට්‍රියානු ජාතික ග්‍රිගර් මෙන්ඩල් නම් පූජකවරයාය.
ඔස්ට්‍රේලියාවේම නෙමෙයි ඔස්ට්‍රේලියාවේ යුරෝපීය රටක් තියෙනවනේ ඔස්ට්‍රියාව කියලා. අනේ ඔස්ට්‍රියානු ජාතික ක්‍රිකට් මෙන්ඩල්. කිසිදු වර්ෂයේ 1865 දී සිදු කළ මෙම පරීක්ෂණය සඳහා ඔහු ගෙවතුමේ සාකයේ තෝරා ගන්නා ලදී. මෙම සාකයේ තෝරා ගැනීමට හේතු වූ කරුණු කීපයකි ලියමු. 1. පහසුවෙන් වගා කළ හැකි වීම. 1. පහසුවෙන් වගා කළ හැකි වීම. දෙවැනි එක කෙටි කලකින් ඵලදාව ලැබීම. කෙටි කලකින් ඵලදාව ලැබීම. තුන්වෙනි කාරණාව පහසුවෙන් වෙන් කරගත හැකි පරස්පර ලක්ෂණ තිබීම. පහසුවෙන් වෙන් කරගත හැකි පරස්පර ලක්ෂණ තිබීම. උදාහරණ මෙහෙම ලියමුකෝ. උසමිටි කමාන දාගෙන ඊගාවට කහ පාට බීජ කොළ පාට බීජ. කහ පාට බීජ කොළ පාට බීජ. එතකොට උසමිටි කමාව කහ පාට බීජ කොළ පාට බීජ. ඇතිතන ඊට වඩා ලියන්නේ. හතරවෙනි කාරණාව නුමුහුන් සාක ලෙස ලබාගත හැකි වීම. නුමුහුන් සාක ලෙස ලබාගත හැකි වීම. නුමුහුන් සාක ලෙස ලබාගත හැකි වීම. ස්වභාවිකව ස්වපරාගණය හා ඒ රූල ඉදි මදි වෙයි. පහළ රූලට යන්න වෙනවා 6 ඉලක්කම කපලා 6 කපලා දාන්න. ස්වභාවිකව ස්වපරාගණය හා අවශ්‍ය විටක පරපරාගණය කළ හැකි වීම. අවශ්‍ය විටක පරපරාගණය කළ හැකි වීම. අවශ්‍ය විටක පරපරාගණය කළ හැකි වීම. අංක 6 ලියන්න දැන් ඉඳනේ පොඩ්ඩක් ඔය යටින් ලියාගමු. අංක 6 දාගන්න. සාක මුහුන් කිරීමෙන් පරම්පරාව දිගටම පවත්වා ගත හැකි වීම. සාක මුහුන් කිරීමෙන් පරම්පරාව දිගටම පවත්වා ගත හැකි වීම. right. අපි දැන් යනවා මෙන්ඩල් කරපු පරීක්ෂණය පිළිබඳ ඉගෙන ගන්න. මේ බලන්න. මෙන්ඩල් මේ පරීක්ෂණය කරගෙන යනවා. එතෙන් දැන් යාර පරස්පර ලක්ෂණ තිබුණානේ උස මිටි, ධම්මල් සුදු මල්, කහ බීජ, කොළ බීජ, එතකොට රැලි වැටුණු බීජ, සින්දු බීජ එහෙම තිබුණානේ ලක්ෂණ. පරස්පර ලක්ෂණ 7ක් එයා දැක්කලා. පරස්පර ලක්ෂණ දිහාද යුගල 7ක්. එතකොට මේ ලක්ෂණ 7ම එකපාර කරන්න ගියේනේ. එක වරකට එක ලක්ෂණයක් ආවේනිගත වන ආකාරය විතරයි හොයලා බැලුවේ. එක වරකට එක ලක්ෂණයක් හොයලා බැලුවේ. ඒක නිසාම මෙන්ඩල්ගේ පරීක්ෂණ වලට කියනවා ඒකාංග ප්‍රවේගය. එක අංගයක් එකපාරට පරීක්ෂණයට භාජනය කරපු නිසා ඒකට කියනවා ඒකාංග ප්‍රවේණයක් කියලා. ඒ සඳහා යා මුලින්ම තෝරගත්තේ උස මිටි කියන ලක්ෂණ.
ඒ සඳහා එයා පරම්පරා ගානක් තිස්සේ මේ බලන්න මෙන්න මේක ඔන්න උස මේවැල් ටිකක් තියෙනවා. ඒවැ මල් පිපිලා කරල් හැදිලා ඒවා වීදිලා ඇට ටිකක් එයා ගන්නවා. ඒ ටික පැල කරනවා පාත්තිය. හැදෙන මේවැල් ඔක්කොම උසයි. ඒවැ ඇට හැදුනම ආයෙ පැල කරනවා. හැදෙන මේවැල් ඔක්කොම උසයි. ඒවැ පැල කළාමත් ඒ හැදෙන්නේ උසයි. ඒ කියන්නේ පරම්පරා ගණනාවක් තිස්සේ මේගොල්ලෝ උසමනි තිබිලා තියෙන උස මිටි ලක්ෂණය කවලම් වෙලා තිබුණේ නැහැ. අන්න ඒවට එයා කියනවා නුමුහුන් උස සාක කියලා. ඒවට කියනවා නුමුහුන් උස සාක. නුමුහුන් උස පරම්පරා ගණනාවක් තිස්සේ උස ලක්ෂණයමයි දැරුවේ මුහුන් වෙලා නැහැ මිටි බව. අන්න ඒ වයින් ඇට ටිකක් පැල කරලා එයා ඔන්න හදා ගන්නවා මේවා. ඕන්න හදාගත්තා මේ. ගොඩක් තියෙන්නේ නැති මේ අපි මෙහෙම පොඩ්ඩක් දෙන්න. නුමුහුන් උස මේ පාත්තියක් එයා හදාගත්තා. ඒ වගේම පරම්පරා ගණනාවක් තිස්සේ මිටි බවම පෙන්නපු මේ ඇටට මේ සාකලෙන් ලබාගත්ත ඇටට පරම්පරා ගණනාවක් තිස්සේ දිගින් දිගටම මිටි මේවැල් ඒවැ ඇට පැල කරාම මිටි මේවැල් ඒවැ ඇට පැල කරාම මිටි මේ ඔය විදිහට ආවේ. එහෙම පාත්තියක් තියලා හදා. එයා ඒකට නම දානවා නුමුහුන් මිටි. ඔය තියෙන්නේ ඒ පාත්තිය. නුමුහුන් මිටි. දැන් එතකොට මෙන්න මේ පාත්ති දෙක මෙහෙම ලොකු වෙන්න ඇරලා එයා මේ වේ මල් පිපෙන කාලේ ඉනවනේ. මල් පිපෙන කාලේ. එහෙම මල් පිපෙන කාලේ මල් පිපුණට පස්සේ ඔන්න මල් පිපුණම උදේ පාන්දර මෙන්ඩල් ගිහිල්ලා මෙන්න මේ උස මේවැලකින් හොඳ තේරෙන්න ඕනේ මොකද උස මේවැලකින් කඩා ගන්නවා මල් කීපය. කඩාගෙන ඒවයි තියෙන පරාග මේ මිටි මේවැල් වල කලංක මත තවරගෙන යනවා. උස මේවැල් වල පරාග ඒ කියන්නේ පුමාංගන පිරිමි කොටසනේ. මිටි මේවැල් වල පිපෙන මල් වල කලංක මත. කලංකයයි ජායංගයේ තියෙන ගැහෙන කොටසටනේ. ඒක මේවැයි පරාග මේවැයි කලංක මත තවරගෙන යනවා. ඒක පරපරාග. මියාගීව කියන එකේ පරපරාගනේ. එහෙම කළා ඒවයින් මල් කීපයක් හදාගෙන ඒවයින් කිව්වේ මිටි මේවැල් වලින් මල් කීපයක් හදාගෙන ඒ ටික ගෙනල්ලා උස මේවැල් වල කලංක මත තවරගෙන. දැන් එහෙනම් උස මේවැල් වල පුමාංගීය කොටස් ටික මිටි මේවැල් වල ඡායාංගයේ මතත් මිටි මේවැල් වල පුමාංගයේ උස මේවැල් වල ඡායාංගයේ මතත් කරමින් පරපරාගණය කළා. දෙක මිශ්‍ර කළා මුහුන් කළා. දැන් මල් පිපිලා මල් පාර වෙලා දැන් ඔන්න මේ කරල් හැදෙනවා. මෙන්ඩල් බලා ඉන්නවා මේ කරල් ටික මෝරනවා. මේ කරල් ටික මෝරලා වීලා ආවට පස්සේ එයා මේ වේරුණාට පස්සේ එයා මේ ඇට ටික කරල් ටික කඩාගෙන ඇට ටික වෙන් කරනවා. දැන් මේ ඇටවල තියෙන්නේ මුහුන් වෙච්ච ලක්ෂණ. මේ ඇට මිටි මේවැල් වල හැදුණා. මේ ඇට උස මේවැල් වල හැදුණා. ලක්ෂණ දෙක මිශ්‍ර වෙලා තියෙනවා. මොකද උසේවම් මිටියවට මුහුන් කළා මිටියව උසේවට මුහුන් කළා. එන ලක්ෂණ මිශ්‍ර වෙච්ච මේ ඇට ටිකක් තියෙනවා. එයා මේ ඇට ටික පැල කළා තවත් පාත්තියක. මේ දෙවෙනි පරම්පරාවන ඊළඟ පරම්පරාව. එයා ඒක නම් කරනවා F1 පරම්පරාව. F1 පරම්පරාව. අලුත් පරම්පරාව. මේ ටික පැලවෙනවා. ඔයා හිතන්නේ හැදුණු මේවැල් ටික මොන වගේ ලක්ෂණ සහිත වෙන්නේ නැද්ද?
මෙතන හිටියනම් මට වගේ අහලා බලන්න තිබුණානේ. දැන් හිතින් හරි උත්තරයක් හදා ගන්න. ඔයාට උත්තර මෙහෙම හිටියේ. ඔක්කොම මේ වැල් හැදෙනවා ඔක්කොම මේ සාත උසේ වවින්නේ එක උත්තරයක්. නෑ ඔක්කොම ඒවා මිටියේ වවින්නේ නැති තව උත්තරයක්. ඊගා උත්තරේ. උසමේ වැල් හැදෙන්නේ නැති මිටියේවත් හැදෙන්නේ නැති. 50% අනුපාතයෙන් හරි කීය හරි අනුපාතකින් උසේවත් තියෙනවා මිටියේවත් තියෙනවා. තවත් ඔයාට උත්තරයක් ඇති. ඒ මොකද්ද? උස ඒවයි මිටියේවයිනේ කවලම් කළේ. අතරමැදි උසක් ඇති මේසයක් හැදෙන්නේ. උසමත් නැති මිටිමත් නැති අතරමැදි ඒව හැදෙන්නේ නැති නේද? එහෙම උත්තර කීපයක් තියෙනවා. බලන්න වගේ උත්තරේ හරියට කියලා. මෙන්ඩල්වත් හිතුවේ නෑ මේ වගේ ප්‍රතිපලයක් එයි කියලා. මොකද උන්නේ? හැදිච්ච මේවැල් හැම එකක්ම උස. එකක්වත් මිටියව තිබුණා. ඔක්කොම උස. මේක නම් හරියම. ඇයි? අපි නම් දැකලා මේ වගේ බඩේ ලිව්වගේ මේ වෙලා තියෙනවා නේ ආධාරකයක් නැතුව. ඉතින් මෙහෙම අන්තිම රූපයක් තිබුණා. මට ඕක කර කර ඉන්න පුළුවන්. ඔන්න එකක්වත් මිටියේවත්. එතකොට මිටියේවයි එකක් ගත්තා. මිටි වැල්වල එකක් ගත්තා. උස ඒවට මිටි බව කවලම් කළානේ. නමුත් මිටි බව දකින්නවත් හම්බුනේ නැහැ. මොනවා කරන්න ආපු ප්‍රතිඵලය? ඊගාවට මෙන්ඩල් දැන් මේවයි මල් පිපෙනකම් බලයි. ඒ මල් පිපුණට පස්සේ ඒ උස ඒව අතර සෝපරාගණයක් කරනවා. උස මේක හරි ඒකේ මේවා ඒක හරි තේරෙනවනේ. ඒකේ මල් වල ඒවා ඒකෙම පරාගමත හරි මේ වැලකේවා මේක මතක කොහොම කළත් උස කියන ලක්ෂණෙම තමයි යන්නේ. මේකත් ඔක්කොම උසනේ. එහෙම පරාගණයක් කළා ඊට පස්සේ මල් පර වෙලා මේ කරල් හැදුනට පස්සේ ඒ මේ කරල් ටික පැහිලා වේදිලා ගන්නවනේ ඇට ටික. එයා ඒ ඇට ටික ඊළඟ පාර්තියේ පැලෙනවා. ඊළඟ පාර්තියේ පැලෙනවා. ඔයා හිතන්නේ මොකද වෙන්නේ? දැන් මොනවා ඇටද මේ ගන්න? මේ ගන්නේ මෙන්න මේ උස මේ මොන උසද මේ? ඒක අපි කියලා තියෙන්නේ. මේවා උස නෑ. හැබැයි නුමුහුන් උස නෙමේක. මේක නුමුහුන් මිටිනේ. මේක මුහුන් උස. ඒ මුහුන් කියන්නේ මේ දෙක මිශ්‍ර කරලා මේක ගන්න. උසයි මිටි මුහුන් කරලා නෙමේ ඇට ටික පැල කරලා මේක හැදුවේ. ඒක මේක උස තමයි. උස උනාට මුහුන් කවල. තේරුණාද? දැන් මේ මුහුන් උසවල ඒව අතර පරාගණයෙන් ගන්න ලබන ඇට ටික පරාගණයෙන් පස්සේ කරල් හැදිලා ඇට ටික අරගෙන කරකවම මොකද වෙන්නේ? කලින් පාර ඔක්කොම උස වෙච්ච ඉඳ මේ පාර ඔක්කොම මිටි වෙන්නේ නැද්ද? නැත්තම් උසත් නැති මිටිත් නැති අතරමැදි ශාක හට ගන්න නැද්ද? ඔක්කොම මිටි වෙන්නේ නැද්ද? ඔක්කොම උස වෙන්නේ නැද්ද? නේද? නැත්තම් යම් කිසි ප්‍රමාණයක් උස වෙද්දී යම් කිසි ප්‍රමාණයක් මිටි වෙන්නේ නැද්ද? මෙන්න ලැබුණු ප්‍රතිඵලයෙන් එයා දැක්කා ඊගාව පරම්පරාවේ මේ වැල් හැදෙනකොට මෙන්න මෙහෙම. උසමේවැල් හැදුනා. උසමේවැල් හැදුනා. ඒ අතර මිටිමේවැලුත් ඒ අතර මිටි නෑ.
හැබැයි අඩුවෙන් පේනව නේද? මේ ඊළඟ පරම්පරාව ඒ කියන්නේ F2 F2 පරම්පරාව. F2 පරම්පරාවේ උස නෑවැලු හැදුනා මිටි නෑවැලු හැදුනා. දල වශයෙන් යා ගණන් කරලා බලනකොට මේ පාර්ටියට විච්ච නෑවැලු උස ඒවා 1 2 3 4 5 6 7 8 9 10 11 12 උස නෑවැලු 12කට මිටි නෑවැලු 1 2 3 4 මිටි නෑසාක 4ක් 12ට 4 අනුපාතය 4ට 4 ඒවා 1යි 12ට 4 ඒවා 3යි 3ට 1 අනුපාතයකින් උස මිටි තිබුණා. උස 3කට මිටි එකක අනුපාතයක් තිබුණා. ඔන්න යට ලැබිච්ච ප්‍රතිඵල. යා පරිශ්‍රණයේ ඊළඟ ප්‍රියවර පටන් ගන්නවා. මොකද්ද ප්‍රියවර? ඒ උස ලක්ෂණයෙන් ඊගාවට යා ධම්මල් සුදුමල් ගන්නවා. ධම්මල් සුදුමල්. නුමුහුන් ධම් නුමුහුන් සුදු පාටි දෙක හදාගෙන නුමුහුන් ධම්මල් නුමුහුන් සුදුමල් එක්කත් සුදුමල් ධම්මල් එක්කත් පරපරාගණය කරනවා. බලනවා F1 පරම්පරාව යා දකින්නවා සියලුම මේවැල් වල හැදුනේ ධම් පාට. සුදු පාට එකක්වත් නැහැ. දනුත් නැති සුදුත් නැති ලාගම් පාටියව හැදුනේ නැහැ. ඔක්කොම ධම් පාට. ඊගාව පරම්පරාවේ ඒ වතර ස්වපරාගණයෙන් අරගෙන ඊගාව පරම්පරාවට යනකොට ධම් පාට තුනකට සුදු පාට එකක් වෙන අනුපාතය. බලන්න එයා එකිනෙකට වෙනස් වූ ලක්ෂණ 7 සඳහාම පරීක්ෂණ කරනවා. පරීක්ෂණය කරනවා. ඒ හැම වෙලාවෙම එයා දැක්කා. කහ පාට බීජ කොළ පාට බීජ එක්ක කළා. ඊගාවට රැලි සහිත කරල් මේ රහිත කරල් එතකොට සිනිඳු බීජ රැලි සහිත බීජ ඒ විදිහට එකිනෙකට වෙනස් ලක්ෂණ 7 සඳහාම කරපු හැම පරීක්ෂණයකදී මෙයා දැක්කා නුමුහුන් සාකලෙස ලබාගත් ඒවා මේ පරපරාගයෙන් ලැබුණු පළවෙනි පරම්පරාව පෙන්වුවේ කුමක්කෝ එක ලක්ෂණයක් පමණයි. කුමක්කෝ එක ලක්ෂණයක් පමණයි අනිත් ලක්ෂණේ පෙන්වුවේම නැහැ. හැබැයි ඊගාව පරම්පරාවේදී ඒ පෙන්වපු ලක්ෂණේ තුනකට අර නොපෙන්නපු ලක්ෂණේ එකක් විදිහට ඉස්මතු වෙලා තියෙනවා. හැම වෙලාවෙම F2 පරම්පරාවේ 3ට 1 අනුපාතයක්. 3ට 1 අනුපාතයක්. මේ සියලු පරීක්ෂණ වලින් පස්සේ එයා වටිනා නිගමන කීපයකට එළඹෙනවා. නිගමන වලට එන්න කලින් පොඩ්ඩක් මෙහෙම බලමු. එයා දකිනවා F1 පරම්පරාවට එනකොට අර ලක්ෂණ දෙකෙන් එක් ලක්ෂණයක් ඉස්මතු වෙනවා. අනිත් ලක්ෂණේ යටපත් වෙනවා. එකක් ඉස්මතු වෙනවා අනෙක යටපත් වෙනවා. ඒ ඉස්මතු වෙන ලක්ෂණයට එයා කියනවා ප්‍රමුඛ ලක්ෂණ. ප්‍රමුඛ ලක්ෂණ. යටපත් වෙන ලක්ෂණයට එයා කියනවා නිරීන ලක්ෂණ. උස ප්‍රමුඛ වුණා මිටි නිරීන. ධම් ප්‍රමුඛ වෙනකොට සුදු නිරීන වෙනවා. එකක් ප්‍රමුඛ වෙනකොට අනික නිරීන වෙනවා. අන්න ලක්ෂණ දෙක ගන්න. ඊගාවට F2 පරම්පරාවේදී ප්‍රමුඛ ලක්ෂණේ සහිත සාක 3කට නිවීන ලක්ෂණය ඉස්මතු වෙනවා. නිවීන උනාට ඉස්මතු වෙලා නැහැ. 3ට 1 අනුපාතයකින් නැවත එනවා. අන්න ඒ නිරීක්ෂණ පදනම් කරගෙන මෙන්ඩල් වටිනා නිගමන කීපයකට එනවා. මොකක්ද? මෙන්න නිගමනයේ පළවෙනි නිගමනය. ජීවීන්ගේ දේහයේ ඇති ලක්ෂණ. වාගේ හැමේ පැහැ. වාගේ කොණ්ඩේ ස්වභාවය, ඇස්වල වර්ණය, මේවැල් උස මිටි බව. අන්නේ වගේ ජීවීන්ගේ ලක්ෂණ තීරණය කරන්නේ යම් අංශුමය සාධකයකින් කියලා. යම් අංශුමය සාධකයකින් පදාර්ථයක් විදිහට යම් අංශුවක්ම තියෙනවා. අංශුමය සාධකයකින් තමයි තීරණය වෙන්නේ ලක්ෂණ. ඊගාවට
යම් ලක්ෂණයක් තීරණය කිරීම සඳහා අංශු දෙකක් සහභාගී වෙනවා. එක් ලක්ෂණයක් තීරණය කිරීමට අංශු එකක් නෙමෙයි දෙකක් සහභාගී වෙනවා. එනම් මේවැල් උස වෙනකොට ඒ උස උනේ ඒ උස බවට හේතු වෙන අංශු දෙකක් තිබෙනවා. වා සුදුයි කියලා හිතනවා නම් වාගේ සුදු බවට ඔය හැමේ පැහැ පාලනය කරන අංශු දෙකක් තියෙනවා. කොණ්ඩේ කර්ල් නම් ඒ කොණ්ඩේ කර්ල් වීමට අංශු නිසා දෙකක්. දිව රෝල් කරන්න පුළුවන් නම් ඊට හේතු වන අංශු නිසා දෙකක්. මේ අංශු ඔය කියන අංශු මේ සාධක ලිංගික ප්‍රජනනයේදී ජන්මාණු වලට ඇතුළු ජන්මාණු වලට ඇතුළු ඩිම්බ මාතෘ සෛල වලින් ඩිම්බ හැදෙනකොට අර අංශුව ඩිම්බයට යනවා. අනිත් අංශුව අනිත් එකට. සුක්ක මාතෘ සෛල වලින් සුක්කාණු නිර්මාණය වෙනකොට ඒ අංශු සුක්කාණු තුලට යනවා. හරිනේ අපි කලින් ඉගෙන ගත්ත දේවලුත් එක්ක මෙතන අංශු දෙකයි දෛහික සෛල විදිහට ගත්තොත් ඒක දෙකයි එන්නේ. දෙකයි එන්නේ. ඒ දෙකයි එන්නේ අංශු දෙකයි. ජන්මාණු වලට යනකොට ඌනන විභාජනයේදී අංශු යුක්ත වෙමිලා යනවා. ඒවා එන්නේ මේක තියෙනවා. ආහව ඊළඟ පරම්පරාවට එනකොට මාතෘ ජීවයාගේ ජන්මාණු පිතෘ ජීවයාගේ ජන්මාණු ඩිම්බ සුක්කාණු පරාග කණිකා ඩිම්බ එකතු වෙලා ආපහු වෙන අංශු දෙකක් එකතු වෙනවා. මේ ඊළඟ පරම්පරාව. එහෙනම් මේ ලක්ෂණ තීරණය කරන අංශු මේ සාධක ජන්මාණු හරහා ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වෙනවා. ආයෙ හදන්න කියපු එක මේ අපේ ඇඟේ ලක්ෂණ තීරණය කරන්නේ අංශු මේ සාධක තියෙනවනේ. අංශු මේ සාධක දෙක. ඒ අංශු මේ සාධක දෙක ජන්මාණු හරහා ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වෙනවා කියලා මෙන්ඩල් තීරණය කරනවා. අපි නෝට් එක කියවලා ඉමු. පොඩි අඩුවකුත් තියෙනවා එක තැනක විතරක් ඒකත් හදාගෙන මෙන්ඩල්ගේ පරීක්ෂණ පිටු අංක 2 තාම අපි ඉන්නේ. එකිනෙකට වෙනස් ලක්ෂණ යුගල 7ක් ඔස්සේ පරීක්ෂණ කළ මෙන්ඩල් පළමුව තෝරාගන්නේ උස මිති ලක්ෂණයයි. දෙවෙනි ඩොට් එක තියන්නේ පරම්පරා ගානක් තිස්සේ උස ලක්ෂණයේ දරූ සාක නුමුහුන් උස සාක ලෙස නම් කළේය. පරම්පරා ගානක් තිස්සේ උස ලක්ෂණයේ දරූ සාක ඔහු නුමුහුන් උස සාක ලෙස නම් කළේ. නමුත් මිති සාක ලෙස නම් කළා කියලා ඔබ සඳහන් වෙන්නේ නැහැ. එතන ඊට තියෙනවා. නම් කළේ කියන තැන ඉඳන්ම ලියමු. ඒක දෙවෙනි තර්ජීම කොටසක් අමතක වෙලා ඒක මුද්‍රණය කරන්න. නම් කළේය එතනින්ම ලියමු. පරම්පරා ගණනක් තිස්සේ පොඩි අකුරු ලියමු. පරම්පරා ගණනක් තිස්සේ පරම්පරා ගණනක් තිස්සේ මිති ලක්ෂණය දරූ සාක මිති ලක්ෂණය දරූ සාක ඔහු මිති ලක්ෂණය දරූ සාක ඔහු නුමුහුන් මිති සාක ලෙස නම් කළේය. නුමුහුන් මිති සාක ලෙස නම් කළේය. ඊගාව ඩොට් එකට යන්නේ මිති සාක ලෙස නම් කළේ කියලා ලියුවනේ. රයිට් තුන්වෙනි එක දැන් මේකෙන් කියවන්න පුළුවන්. ඔයත් මාත් එක්ක කියවන්න ඔතන ඉඳන් කියවන්න. ඉන්පසු ඔහු නුමුහුන් උස සාකවල පරාග නුමුහුන් මිති සාකවල කලංක මත නුමුහුන් මිති සාකවල පරාග නුමුහුන් උස සාකවල කලංක මත තවරා පරාගණයෙන් අනතුරුව සෑදෙන බීජ පැල කර බැලුවේය. මෙහිදී සෑදුණු සියලු සාක උස ඒවා විය. ඔහු එය F1 පරම්පරාව ලෙස නම් කරන ලදී. පිටු අංක 3 තේමී කාර්යයක්. ඉන්පසු ඔහු එම මුහුන් උස සාක අතර ස්ව පරාගණය වීමට සලස්වා ලැබෙන බීජ පැල කර බලන ලදී. F2 පරම්පරාව ලෙස හැඳින්වූ මෙහි ප්‍රතිඵලය වූයේ සෑම විටම ලැබෙන සාක වලින් 3ට 1 අනුපාතයකට උස මිටි සාක ලැබෙන
බවයි මාත් එක්ක ඔයා කියවන්න ඕනේ. ඊගාවෙක F1 පරම්පරාවේදී උස ලක්ෂණයේ ඉස්මතු වී මිටි ලක්ෂණයේ යටපත් වී තිබේ. මෙන්ඩල් මෙම ඉස්මතු වූ ලක්ෂණය ප්‍රමුඛ ලක්ෂණය ලෙසද යටපත් වූ ලක්ෂණය නිලීන ලක්ෂණය ලෙසද නම් කරන ලදී. ඒවා highlight කරගන්න ඕනි. නැත්නම් ඉලක්කත් ගන්න වෙනවා මේ ප්‍රමුඛ නිලීන කරන ලදී. මිටි ලක්ෂණය F1 පරම්පරාවේදී නිලීනව තිබී මිටි ලක්ෂණය F1 පරම්පරාවේදී නිලීනව තිබී නැවත F2 පරම්පරාවේ F2 පරම්පරාවේදී ඉස්මතු වී ඇත. ඊගාවෙක මෙන්ඩල්ස් සිය පරීක්ෂණවලදී එක් ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගලක් පමණක් ප්‍රවේණීගත වන ආකාරයේ සලකා බැලුව නිසා එය ඒකාංග ප්‍රවේණීය ලෙස හැඳින්වේ. ලක්ෂණ 7ක් සඳහා වින් වශයෙන් කරන ලද ඒකාංග මුහුණු සෑම එකකදීම ප්‍රතිඵලය වූයේ F1 පරම්පරාව තුළ යම් ලක්ෂණයක් ප්‍රමුඛ වන බවයි. කිසිම විටක අතරමැදි ලක්ෂණ නැගිතා වැදගත්. කිසිම විටක අතරමැදි ලක්ෂණ සහිත ශාක ඇති නොවිය. ඒට හේතුව මේ ශාකයේ ලක්ෂණ තීරණය කිරීම සඳහා එකිනෙකට වෙනස් අංශුමය සාධක දෙකක් තිබීම බව මෙන්ඩල්ගේ මතය විය. ඊගාවෙක එම අංශුමය සාධකය ජනිතයින්ට ගමන් කරන්නේ ජන්මානු මගින් බවත් ජන්මානු සෑදීමේදී මෙම අංශු ජන්මානු වලට ගමන් කරන බවත් ඔහුගේ මතය විය. right ඊගාවට මෙන්ඩල් ඊගාවට මේ ප්‍රමුඛ ලක්ෂණ මොකක් හරි ප්‍රමුඛ වෙනවන ලක්ෂණය ඒ ප්‍රමුඛ ලක්ෂණය සඳහා එයා ප්‍රමුඛ ලක්ෂණය පෙන්වීම සඳහා කැපිටල් ඉංග්‍රීසි කැපිටල් ලකුණක් යොදා. එතකොට නිලීන ලක්ෂණය සඳහා ඒ අකුරෙම සිම්පල් එක. දැන් මෙහෙම හිතන්න උස කියන ලක්ෂණේ ප්‍රමුඛ වුණේ මෙතන. උසෙන් ප්‍රමුඛ වුණේ. උස හැඳින්වීමට යා දානවා කැපිටල් T. ඒ කැපිටල් දාන උස ප්‍රමුඛ නිසා. උසනේ ඉස්මතුනේ. මිටි යටපත් වුණානේ. එහෙනම් මිටි සඳහා යොදාගන්නේ සිම්පල්. ඒ කියන්නේ ප්‍රමුඛ ලක්ෂණයට අදාළ අකුරෙම සිම්පල් එක තමයි නිලින් එකට යොදාගන්නේ. ඒකට මේ ඉදිරියේ දැන් ප්‍රවීණ දාස සතහන අඳුරට අපි නිතර මේවා කියනකොට පොඩ්ඩක් තේරෙයි. මේ නැත්නම් ආයෙ දැන් මම කියන කොහොම අපි හිතමුකෝ යම් ශාකයක මේ රතු මලු පිපෙනවා සුදු මලු පිපෙනවා කියලා. රතුයි සුදුයි පිපෙනවා. පළවෙනි පරම්පරාවේදී ඔක්කොම මල් රතු මල් සහිතය. එනම් ප්‍රමුඛ රතු. එහෙනම් දැන් රතු තමයි ප්‍රමුඛ වෙලා තියෙන්නේ. රතු රෙඩ් කියන අපි කැපිටල් R අපුල දාන්න. රෙඩ් නිසා. දැන් සුදු දාන්න මොකක්ද දාන්නේ? සුදු වලට. සුදු white. එහෙනම් simple W. එහෙම බෑ. රතුනේ ප්‍රමුඛ. ඒක නිසා ඒකට කැපිටල් R දැම්මනේ. අන්න ඒක simple ලකුණ තමයි නිවිනේකට දාන්නේ. එහෙනම් simple. දැන් තේරුණා. ප්‍රමුඛ ලක්ෂණයට අදාළ අකුර දාලා කැපිටල් වලින් ඒ අකුරේ සිම්පල් අකුර ඒකේ සිම්පල් එක තමයි සුදු පාට සඳහා යොදාගන්නේ. තේරුණා? ඒ ක්‍රමයට මෙකුව ඒක නේ ගුණනායක මතම අධ්‍යය තියෙනවා. ඒ ක්‍රමයට ආයෙ මම ලියනවා එක උස සඳහා කැපිටල් D මිටි සඳහා සිම්පල් D. එහෙනම් මෙන්න මේ සාකි මේක මොකද්ද? නුමුහුණු උස. මොකද්ද? නුමුහුණු උස. සඳහා මොකක්ද අපල දාන්න. පාඩම මතකද දැන් ලිංගකට කලින් කිව්වා එක් ලක්ෂණයක් තීරණය කරන්න අංශු දෙකක් සහභාගී. එක් ලක්ෂණයකට අංශු කීයද? දෙකයි. එහෙනම්
මේ අංශු දෙකම කැපිටල්. කැපිටල් T කැපිටල්. අංශු දෙකම එක හා සමාන. නුමුහුන්. එතකොට නුමුහුන් මිටිවල වාක්‍ය වෙනවා. දැන් වාක්‍ය ඉන්නේ හිතින් හදාගන්න. මොකද අංශු දෙකක් තියෙනවා. ඒ දෙකම මිටි සහිත. simple T simple. දැන් තේරෙනවා. එතකොට මුහුන් දෙමුහුන් උස කෙනෙක් කියනවා. එයාට එනවා. උස නම් කැපිටල් T. හැබැයි මිස් වෙලා මුහුන් මෙන්න මෙතන නොමුහුන් උසයි නොමුහුන් මිටි කවලම් කරලා හදාගත්ත ඊගාව පාත්තිය. ඒ කියන්නේ F1 පරම්පරාව. ඒකේ ඔක්කොම උස වුණා. ඒකනේ කැපිටල් T දාගත්තේ ඔක්කොම උස වුණා. හැබැයි උස වුණාට මිටි බව යටපත් වෙලා තිබුණා. නිවින වෙලා තිබුණා. එහෙනම් සිම්පල් T තියන තේරෙනවද? උසයි මිටි දෙක කවලම් කරලා හදලා ගත්තා. එතකොට හැම එකක්ම උස වුණාට මිටි බවත් ඒකේ සැඟවිලා යටපත් වෙලා නිලීන වෙලා තිබුණා. නිලීන ලක්ෂණෙත් තියෙනවා ප්‍රමුඛ ලක්ෂණෙත් තියෙනවා. ප්‍රමුඛ ලක්ෂණයේ ප්‍රමුඛයිනේ කියන දෙයක් නෙවෙයි. ඒක නිසා පෙන්වන්නේ උස. ඔක්කොම උස පෙන්වනවා. ඔන්න මේවා නිරූපණය කරන ආකාරය අපි ඊගාවට නෝට් එක කියමු. අපිට තියෙන අන්තිම කාරණා තුන කියවන්න තියෙන්නේ. ප්‍රවේණි විද්‍යාවේදී ප්‍රමුඛ සාධකයක් පෙන්වීමට ඉංග්‍රීසි කැපිටල් අකුරක්ද එහි සිම්පල් අකුර නිලීන ලක්ෂණය සඳහාද යොදා ගනී. ඒ අනුව උස යන ලක්ෂණය කැපිටල් T අකුරින් පෙන්වන්නේ නම් සිම්පල් T අකුරින් මිටි ලක්ෂණය පෙන්වන්න කෙරේ. සෑම ලක්ෂණයක් සඳහාම සාධක යුගලක් ඇති නිසා නුමුහුන් උස සාක කැපිටල් T ලෙසද නුමුහුන් මිටි සාක සිම්පල් T ලෙසද මිටි ලක්ෂණය නිලීන වූ මිටි ලක්ෂණය නිලීන වූ දෙමුහුන් මම මුහුන් කියලා දැන් මේකම තමයි දෙමුහුන් උස සාකය කැපිටල් T සිම්පල් T ලෙසද පෙන්වුම් කරයි. මේ අනුව මෙන්ඩල්ගේ පරීක්ෂණ ප්‍රතිඵල පහත ආකාරයට පෙන්විය හැක. ඒ අනුව මෙන්ඩල්ගේ මේ ප්‍රතිඵල ටික මෙන්න මේ පහත ආකාරයට පෙන්වන්න පුළුවන් කියලා යන්නේ මෙන්ඩල්ගේ ප්‍රවේණි දර්ශ සටහන අඳින්නයි මේ හදන්නේ. ඉතා වැදගත් ඔයා ඒක හොඳට අවධානයෙන් බලා ගන්න ඕනේ. විභාගෙට මේ සම්බන්ධයෙන් රචනා ප්‍රශ්නයක් ඇහුවොත් අනිවාර්යෙන් ප්‍රවේණි දර්ශ සටහනකුත් එක්ක තමයි අහන්නේ. වැඩි ලකුණු ප්‍රදානය. හොඳ ලකුණක් දෙනවා මේකට විභාගයේ ලෝභ නැතුව හොඳට ලකුණු ප්‍රදානය කරන එකක් නිසා අපි ප්‍රවේණි දර්ශ සටහන ඇදලා බලමු මේක. අපේ ප්‍රේම දර්ශ සටහන අඳින්න වෙන්නේ ඊගාව පිටුවේ. පිටුවක් ගහකට පෙළ ගන්න. තනිකර සුදු කොලයක් ඔයාට තියෙන්නේ නේ. අපි අඳින්නේ ප්‍රේම දර්ශ සටහන. මෙහෙම. මේක අමාරුයි ඇලිස්. ඔයාට හොඳට තේරෙන්න කියලා දෙනවා. ඔයා මතක තියාගන්න එකයි කියන්නේ. දෙකක් තුනක් වෙනම වෙලා තියෙනවා. අපි යමු මෙන්ඩල්ගේ පරීක්ෂණ කරගෙන විදිය ගැන. මෙන්ඩල් ඉස්සෙල්ලාම එක පාර්ටියක් හදාගත්ත නුමුහුන් උස සාක ඔක්කොම උස. අනිත් පාර්ටි ඔක්කොම මිටි. ඔන්න පෙන්නනවා ඔක්කොම උසනේ. කැපිටල් T නුමුහුන් උස පාර්ටිය. නුමුහුන් උස. සමහර විට මම මේ අඳිනකොට ඔයාට පේන්නේ නැති විශේෂයෙන් ලැප් එකක වගේ නම් පේනවා. ෆෝන් එකේ වගේ නම් පේන එකක් නෑ. මම මේ ටික අතෝ ඔයාලට ලං කරලා පෙන්නන්න. හොඳයි. මම මේ වැඩේ ඉවර කරලා ඔයාලට ලං කරලා පෙන්නන්න. නොමුහුන් උස මන්නු යන විතරයි දැම්මේ. නොමුහුන් උස කැපිටල් T. එතකොට නොමුහුන් මිටි නම් සිම්පල් T. නොමුහුන් මිටි. නොමුහුන්
මේ දැන් ඒ දෙක අතර මුහුන් කිරීමක් සිද්ධ වෙනවා. ඒ දෙක අතර ලිංගික ප්‍රජනනයෙන් සාක ලබා ගන්නයි හදන්නේ. මෙන්න දැම්මා ඒ දෙක අතර සම්බන්ධයක් ඇති වෙනවා කියන එක පෙන්නන. මේ දෙක කවලම් කරනවා කියලා පෙන්නන. හරි. මේ තමයි පළවෙනි පරම්පරාව. අපි මේක මෙන්ඩල් මේක P පරම්පරාව කියලා කියනවා. P පරම්පරාව. P පරම්පරාව. හරි. දැන් මුහුන් උසසාකයි මුහුන් මිටිසාකයි මිශ්‍ර වෙන්න මුහුන් වෙන්නයි හදන්නේ. එකතු වෙන්නේ ජීවීන් නෙමෙයි ජන්ම. ජීවීන් දෙදෙනෙක් නෙමෙයි එකතු වෙන්නේ. ඊළඟ පරම්පරාවේ අලුත් පැටිය හැදෙන්නේ ජීවීන් දෙදෙනෙක් එකතු වෙලා නෙමෙයි ජන්මාණු වෙන්නේ. යුක්තාණු හැදෙන්නේ ඩිම්බයි සුක්තාණු එකතු වෙලා. ඒක ගැහණු සතයි පිරිමි සතයි එකතු වෙලා නෙමෙයි. ඒක නේද ජන්මාණු හදන්න ඕන. එහෙනම් අපි ඊගාව පේජ් කියන්නේ ජන්මාණු. වෙන ජන්මාණු. අපි ජන්මාණු මේ රවුම් කරනවා. මේ තියෙන්නේ කැපිටල් T. පේනවද දන්නේ? කැපිටල් T ඔන්න මෙතෙන්ට ආව කැපිටල් T. ජන්මාණු නිසා රවුම් කළා. මේ කැපිටල් T මෙතෙන් තියෙනවා ජන්මාණු නිසා රවුම් කළා. මේ විතර දාන්නම අවශ්‍ය නැහැ. එතකොට මෙතන තියෙනවා සිම්පල් T දෙකක්. සිම්පල් T එකක් මෙතෙන් තාම අනික මෙතෙන් තාම ඌනන විභාජනයේදී ඒවා වෙන් වෙලා ජන්මාණු තුලට ගමන් කරනවා. ඒ ජන්මාණු එකතු වෙලා තමයි ඊළඟ පරම්පරාවේ ජීවියා හැදෙන්නේ. අපි ඒකට කියනවා F1 පරම්පරාව. ඔන්න බලා ගන්න වෙන වැඩි. මේ ජන්මාණුව කැපිටල් T මේ ජන්මාණුව මේකත් එක්ක එකතු වෙනවා. දැන් ඔයාලා හිතන්න මේකයි එකතු වෙයි කියලා. ඒක එකතු වෙන්නේ නැහැ. මේ එකම මාතෘ ජීවිය. එයාගේ ජන්මාණු දෙක. එයාගේ ඒවත් එක්ක එකතු වෙන්නේ. මේ හිතන්නකෝ සුක්තාණු එකතු වෙන්නේ නැහැ. යුක්තාණු හදන්නේ. ඩිම්බ එකතු වෙලා යුක්තාණු හැදෙන්නේ. එකතු වෙන්නේ සුක්තාණුව ඩිම්බයක්. ගැහණු සතා පිරිමි සතා කියලා හිතමුකෝ. ගැහණු කොටස පූමාංගයේ ජායාංගයේ පූමා. එතකොට අනිවාර්යෙන් මේක කොටසක් මේක එක්ක ජායාංගයේ ඒවා පූමාංගයේ එක පූමාංගයේ ජායාංගයේ එක එකතු වෙන්න පැටලෙන්නේ නැහැ. එහෙනම් මේ කැපිටල් T දෙකෙන් එකතු වෙන්නේ. අන්න බලන්න. මේ T සහ මේ T. කැපිටල් T සිම්පල් T. capital T simple T මේක මෙයත් එක්ක එකතු වුණොත් මෙයත් එක්ක එතකොට capital T simple T දැන් එයාගේ වැඩ ඉවරයි ඊගාවෙකට යමු මෙයාගේ වැඩ එයා මෙයත් එක්ක එකතු වෙනවා එයා මෙයත් එක්ක එකතු වුණා capital T simple T එයා මෙයත් එක්ක එකතු වෙනවා capital T simple T බලන්න හැම එකටම ආවේ එකම කතන්දරයක් නේද හැමෝම නුමුහුන් උසන් අපි සංගල වරහණකින් එක දාමු හැම දිනම මුහුන් නැත්නම් දෙමු කවලා නැත්නම් කිසිම හැබැයි අන්න දැන් ඔයාට තේරුණාද අර මෙන්ඩල්ගේ පරීක්ෂණය ගැන මම විස්තර කරද්දී නුමුහුන් උසසාකයි නුමුහුන් මිටිසාකයි කවලම් කරාම කිසි වෙලාවක අතරමැදි ලක්ෂණ හැදුන්නේ කිසි වෙලාවක උස මිටි 50 ඔක්කොම උස වෙච්ච හේතු සියලු දෙනා උස වෙච්ච හේතුව පේනවා හැදෙන කල හැම එකකම කැපිටල් T කෙනෙක් ඉන්නවාමයි කැපිටල් T ඉන්න තැන සිම්පල් T යටපත් වෙනවාමයි ප්‍රමුඛය නිලීමයම යටපත් කරන ප්‍රමුඛය ඉස්මතු වෙනවා ඒක නිසා හැම පැලයක්ම ඔක්කොම උස ඔක්කොම ඊගාට මෙන්ඩල් මොකද කරේ මතකයි එයා මේවා දෙකක් ගන්න ඒ කියන්නේ capital T simple T සහ capital T simple T වෙන සාක දෙකක් නෙමෙයි සාක ගොඩක් ස්වපරාගණයට ලක් කළා
නුමුහුන් උස අතර ස්වර පරාගණය නේද? නුමුහුන් උස අතර ස්වර පරාගණය. ඒවා අතර පරාගණය. එතකොට එකතු වෙන්නේ ජීවීන් නෙමේ ජන්මාන. අපි නම් ජන්මාන වලට යන්නේ. ජන්මාන. P1 මේ කැපිටල් ජන්මාන. මේකේ ජන්මාන සිම්පල් T. මෙයා ජන්මාන හදනවා කැපිටල් T. මෙයා ජන්මාන හදනවා සිම්පල් T. ඔන්න ජන්මාන. දැන් හදනවා ඊළඟ පරම්පරාව ඒවත් F2 පරම්පරාව. F2 පරම්පරාව. F2 පරම්පරාව. බලන්න පේනවා නේද? කැපිටල් T. මෙයාත් එක්ක එකතු වෙන්නේ යාගේවා එක්ක එකතු වෙන්නේ නැහැ කියලා කිව්වනේ. එහෙනම් මෙයාත් එක්ක. ඔන්න කැපිටල් T කැපිටල් T කැපිටල්. මෙයාත් එක්ක කැපිටල් T සිම්පල් T. ආයෙත් කැපිටල් T ලියුවා. කැපිටල් T සිම්පල් T. දැන් යාගේ වැඩි ඉවරයි මෙයාට. මේ මොනවද? සිම්පල් T. සිම්පල් T එකතු වෙනවා කැපිටල් T. සිම්පල් T කැපිටල් T එකලඟ ලියනකොට කැපිටල් මුලට ලියන්න ඕනේ. කැපිටල් මේ ප්‍රමුඛ වෙනවා. ඒකෙන් ඉන්න කැපිටල් T සිම්පල්. දැන් මෙයා සිම්පල් T මෙයා සිම්පල් T. සිම්පල් T. විස්තර ලියුවොත් එහෙම මෙයා මුහුන්ද නුමුහුන්ද දෙකම කැපිටල් නුමුහුන් උස. මෙන්න මේ දෙන්න එක හා සමාන. කැපිටල් T සිම්පල් T කැපිටල් T සිම්පල් T. මුහුන්. හැබැයි උස කැපිටල් T තියෙන්නේ. මෙයා නුමුහුන්. ඒ කියන්නේ සිම්පල් T සිම්පල් දෙකම එක වගේ නුමුහුන් උනාට එයා සිම්පල් මි. දැන් එතකොට මේ අපේ තුන්වෙනි පාර්ශ්ව වර්ගය. පළවෙනි පාර්ශ්වයේ නුමුහුන් උස මිටි ගත්තා. ඒ දෙක කවලම් කරලා දෙවෙනි පාර්ශ්වය හදාගත්ත F1 පරම්පරාව ඔක්කොම උස වුණා. ඒවා අතර සෝ පරාගණයෙන් ඊගාව පාර්ශ්වයට යනකොට උස ඒවා තුනකට මිටි ඒවා එකයි නේද හිටියේ. ධම්මල් හැදෙන ඒවා තුනකට සුදුමල් එකයි නේද. දැන් බලන්න හරි නේද කියලා. මෙයා නුමුහුන් උස තමයි. මේ දෙන්නම දෙමුහුන් උස තමයි. මුහුන් උස තමයි. නමුත් නුමුහුන්ද ප්‍රශ්නයක් නැහැ. බැලූ බැලමට මෙයා උස මේ දෙන්න උස. නේද? ඒක නිසා උස අය ඉන්නවා මෙතන කීයක්? 1 2 3යි. උස අය 3 දෙනෙක්. මිටියයි එකයි හිටියේ. අන්න බලන්න තුනට එක අනුපාතය. උස තුනකට මිටි එකයි. ඒ උස තුන ඇතුලේ නුමුහුන් උසයි ඉන්නේ එක්කෙනා. දෙමුහුන් උසයි දෙන්නේ එක්කෙනා. නමුත් තීවියා දිහා බැලුවම පිටින් පේන්නේ උසයි කියන එක විතරයි. ඔයා මා දිහා බැලුවම ඔයාට පේන්නේ මාව මිටි මිනිස්සෙක් කියලා විසක් මගේ මිටි බවට හේතු වෙච්ච මේ ඒ අංශුමේ සාධකයට පේන්නේ නෑ. ඒ සෛල ඇතුලේ තියෙන දේහ ඇතුලේ තියෙන ඒ අංශුමේ සාධක අපි කියන නමක් තියෙනවා ඉතිරියේ ඒව පේන්නේ උස කියන්නේ. රතු පාට වදමල් ගහක් දිහා බැලුවම රතු පාට මල් පේනවා නිසා ඒකට හේතු වන ඡානමේ සාධක පේන්නේ නේද? ඒකෙන්ද තුනක් උසයි එකක් මිටි කියලා යනවා. ඉතින් මට මෙතන ඊට මදි වුණා. මෙන්න මෙතන සටහන් කියනවා. මෙන්න මෙතෙන්ට තමයි මේ උස මිටි අතර අනුපාතය 3:1 කියලා එනවා ක්‍රමයෙන් දාන්න සටහන. මේවා හරහටම ලියන්න බෑ. මේවා විභාග ප්‍රශ්න පත්‍රයේ පැහැදිලිවම මේ එක් පියවර වලට ලකුණු දෙනවා. මම කියන හොඳ ලකුණක් දෙනවා කියලා. ඒ කියන්නේ මේ ලෝභ නැතුව ලකුණු දෙනවා මේක. හරි පහසුයි ලකුණු එකතු කරන්න. එකින් එකට පිළිවෙලට P පරම්පරාව ඒක ජන්මාණු F1 පරම්පරාව ඒගොල්ලන්ගේ අපෝ මේ මුහුන් පිරීම ඊගාවට ඒගොල්ලන්ගේ ජන්මාණු F2 පරම්පරාව ඒකට යටින් උස මිටි අනුපාත 3ට එකයි කියලා වැඩි කරනවා. තේරුණාද? දැන් ඔයා මේක ඇඳ ගන්න ඕනේ. මම පොඩ්ඩක් මේක
ෆෝන් වලින් කියන ඇත්තටම ලැප්ටොප් එක නම් කිසිම ප්‍රශ්නයක් නැතුව මේක පේනවා මම හොඳටම දන්නවා ලැප්ටොප් එක මැෂින් එක මේ මොනිටර් එක මේ ෆෝන් එකේ තමයි පොඩ්ඩක් හරි අඩුවෙන් පේනුණා මම පොඩ්ඩක් වාට මේ පැත්තට හරවලම පෙන්නන්නම් ඔන්න P පරම්පරාව capital T simple T නුමුහුන් උස නුමුහුන් මිටි ඒගොල්ලන්ගේ ජන්මානු බෙදෙනවා capital T දෙක දෙපැත්තට යනවා ජන්මානු දෙකක් හැදෙනවා simple T දෙක දෙපැත්තට යදෙනවා ජන්මානු දෙකක් හැදෙනවා capital T ජන්මානු දෙකයි simple T ජන්මානු දෙකයි එතකොට capital T අනිත් පැත්තේ simple T එක එකතු වෙනවා ආයි capital T අනිත් පැත්තේ simple T එක හිම එනකොට capital T simple T capital T simple T කියලා F එක පරම්පරාව හැදෙනවා පේනවනේ ඒ හැමෝම මුහුන් උස ඒතකොට ඒගොල්ලෝ අතර ඒ කියන්නේ capital T simple T අතර ඔන්න මිශ්‍ර කිරීම සිද්ධ වෙනවා මුහුන් කිරීම නුමුහුන් උස නුමුහුන් මිටි අය අතර එතකොට ජන්මානු ඒගොල්ලන්ගේ ජන්මානු capital T simple T ආය capital T simple T එතකොට F දෙක පරම්පරාව හැදෙනකොට මේ එක capital T එකක් අනිත් පැත්තේ capital T එකත් එක්ක එකතු වෙනවා එතකොට capital T නුමුහුන් උස කෙනෙක් ඊගාව එකේ capital T අර කෙලවරීම තියෙන simple T එක්ක එකතු වෙනවා එයා මුහුන් උස කෙනෙක් ඊගාවට එයාගේ වැඩ ඉවරයි ඊගාට අර මුල් පේලියේ තියෙන simple T capital T එක්ක එකතු වෙනවා simple T එක්ක එකතු වෙනවා simple T capital T එක්ක එකතු වෙනකොට capital බුලට දාලා අරන් තියෙනවා ඒ ක්‍රමයේදී නුමුහුන් උස එක්කෙනයි මුහුන් උස දෙන්නෙකුයි නුමුහුන් මිටි එක්කෙනෙකුයි හැදෙනවා එතකොට උස මිටි අතර අනුපාතය එනවා ඔන්න උත්තර යට තමයි මෙන්න මේ කොටස දාන්න ඕනේ උස මිටි අතර අනුපාතය 3ට 1යි කියලා මේ කොටස වෙනම දාන්න එපා ඒකෙම දාන්න උස මිටි අතර 3ට 1යි කියලා. ඔයා මේක අඳිනකොට ඔයාට මේ ක්‍රමයේදී මේ පොඩක් ඇඳිලා නවත්තන්න ඔයාට මේ ක්‍රමයේදී රූප සටහන් අඳින්න මම කාලේ දෙන්න අවශ්‍ය නැහැ. ඔයාට තේරෙනවා ඉතින් ඔයාට කරන්න තියෙන්නේ බලමින් ඉන්න වීඩියෝ එක නැවැත්තුවා. වීඩියෝ එක නවත්තලා ඔයාගේ රූපය ඇඳගත්තා. තේරුණාද? ප්‍රශ්නයක් වුණත් තියෙනවා. මම ප්‍රශ්නයක් දුන්නොත් ගානක් දුන්නොත් මේ ක්‍රමයේදී ඔයා ගාන හදනකම් මම මෙහි බලන්න ඕනේ. ඔයාට තියෙන ගාන ලියුවා. ඊට පස්සේ වීඩියෝ එක නැවැත්තුවා. ඔයා ගාන දැන් ඔයා මේකේ රූපය පුපිනේ පෙන්දා සටහන. ඇඳලා ඉවර වෙලා මම පළවෙනි දවසේ මෙච්චර කියන්නේ. මේ රූපය ඇඳලා වෙලා මේ අයියේ විශේෂ ඒ වැඩේ ඉතින් ආයි කියන්න ඕනේ. ඊට පස්සේ ඔයා ඇඳලා වැඩ ඉවර වුණාට පස්සේ ඔයා ගාන හදලා ඉවර වුණාට පස්සේ ආපහු ප්ලේ කරන්න. හරි මම වෙලාව දෙන්නේ. හොඳයි. ඉතින් මේ මෙන්ඩල්ගේ ප්‍රවේණිතාස සටහන ඒ ප්‍රතිඵලයෙන්ම ලැබෙන තවත් ක්‍රමයක් පනට් කියලා විද්‍යාඥයෝ යෝජනා කරනවා. එයා ඒකට පනට් කොටුව තමයි යෝජනා කරන්නේ. අපි පනට් කොටුවෙන් ඒක හැදෙන්නේ කොහොමද කියලා බලමු. පිටුවන්ක පහේ නෝට් එක චුට්ටක් කියවමු. F2 පරම්පරාව ඇතිවන ආකාරය දැක්වීමට F2 වලට තමයි මේ යෝජනා කරන්නේ F2 වලට. හොඳයි. F2 පරම්පරාව ඇතිවන ආකාරය දැක්වීමට
පනට් නැමැති ප්‍රවීණ විද්‍යාඥයා විසින් පනට් කොටුව යෝජනා කරන ලදී. එතකොට ඒක මුල ටික අර වගේම තමයි යන්නේ. පරම්පරාව. එතකොට එන්නේ capital T එක්කෙනෙකුත් එක්ක මුහුන් කරනවා simple T යටින් මුහුන් මිටි කියලා මම දැම්මේ නැහැ. එතකොට ජන්මානු හැදෙනවා. capital T ජන්මානු සහ capital T ජන්මානු තේරෙනවද? මෙන්න මේ රෝස පාට පේන්නේ. එක පස්සේ දැන් වීඩියෝ එකට පේන්නේ. මේකේ ජන්මානු හැදෙනවා simple T මේ. එතකොට F1 පරම්පරාව මෙයාත් එක්ක එකතු වුණත් හැදෙන්නේ capital T simple. මෙයාත් එක්ක එකතු වුණත් capital T simple. මෙයා එක කොයික බලත් capital T simple T ම තමයි හැදෙන්නේ. දැන් F2 පරම්පරාව සඳහා F2 පරම්පරාව සඳහා තමයි පනට් කොටුව යෝජනා කරන්නේ. මෙහිමයි පනට් කොටුව යන්නේ. මේන් අපි යනවා පනට් කොටුව. මේ කොටු තුනයි තුනේ කොටුලනේ එකක් හදා ගන්නවා. මේ කොටුව දෙකට දෙක. මේ තීරුව පහළට යනවනේ තීරුව. ඒ තීරුව තෝර ගන්නවා පිළිමු. එහෙනම් පුමාංගී කොටස. මේ පැත්තට යන තිරස් තීරුව එක ඡායාංගී. ඒකම අනුන්දරයි කියලා ප්‍රශ්නයක් නෑ. ඒ පුමාංගී හරි ඡායාංගී හරි එක තිරස් තීරුව එක පැත්තට ගන්නවා තිරස් තීරුව එක පැත්තට ගන්නවා. right. පිරිමි කියලා පෙන්වන්න. පිරිමි වගේ සංකේතය. ගෝලයක් යන්න උඩට ඊතලෙ යන්න නේද? ඉහළ ඊතලයක්. පිරිමි කොහොමද ඉහළට ඉදිරියට වෙන්නේ? එතකොට ඒ තියෙන්නේ. පහළ මේ හරහට යන තිරස් තියෙන ගැහණු වගේ සංකේතය. මේ වේලක කපන්න ඕන කියලා දන්නේ ඒකත් දාලා තියෙන්නේ. ඔය දැන් කල්පනා කරන්න F2 පරම්පරාව හැදෙනකොට දෙමව්පියෝ ඉන්නේ මෙන්න මේ ක්‍රමයේ. හැමෝම ඉන්නේ කවුද ඉන්නේ? capital T simple T. මුහුන් උස කට්ටියක් නෙන්නේ. capital T simple T, capital T simple T, capital T simple T, capital T. ඔක්කොම ඉන්නේ. ඒගොල්ලෝ විතර මුහුන් උස අතරයි. ඉතින් ඒගොල්ලන්ගේ ජන්මානු හැදෙන්නේ වර්ග දෙකක. මොනවද ජන්මානු වර්ග දෙක? මේ තියෙන ජන්මානු වර්ග දෙක. එකක් capital T එනවා. අනික simple T එනවා. තේරුණාද ඔයාලා? එතකොට ඡායාංගී සාකෙත් එහෙමයි. capital T තියෙන ජන්මානු තියෙනවා simple T තියෙන ජන්මානු තියෙනවා. එහෙනම් මේ කහ පාටේ ඇඳෙන්නේ තියෙන්නේ ජන්මානු. දැන් හැදෙන ජීවියා කොහොමද කියලා බලමු. මෙන්න ජීවියා මෙයයි එකතු වෙනවා. දැන් ඊළඟ ඔයා කතාව. මෙයයි එකතු වෙනවා. capital T චුට්ටක් පොඩියට අන්න. මෙයයි capital T capital T. මෙයයි capital T simple. අපි දේශිනේ. ඊගොල්ලෝ මෙයත් එක්ක capital උඩට දාන්න simple T capital T. එතකොට capital T simple. මෙයයි simple T දැන් විස්තර මෙයා දෙකම සමානයි. ඒ කියන්නේ නොමුහුන්
උස. මෙයා මුහුණ දෙක වෙනස්. මුහුණ හැබැයි කැපිටල් T තියෙන නිසා උස. මෙයා කැපිටල් T තියෙනවා දෙක වෙනස්. මුහුණ උස. එන මේ දෙන්න දෙකම සිම්පල්. එහෙනම් නුමුහුණ. හැබැයි දැන් කොහොමද කියන්නේ? උස මිටි අතර අනුපාතය. උස තියෙනවා 1 2 3යි. උස 1 3. මිටි තියෙන්නේ 1යි. උස 3කට මිටි 1යි. අන්න ආවා උත්තරය. ඒකත් තියෙනවා 3ට 1 අනුපාතය. මට මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා පෙන්නන්නම්. අර ක්‍රමයටම ඇඳගෙන යනවා. ඔය තුන්වෙනි තීරුවේ මම ලියලා තියෙන එක පරම්පරාව කැපිටල් T සිම්පල් T කියලා එකක් විතර ලියලා තියෙනවනේ. ඒ වගේව තව තුනක් එනවා. ඔයා ඒ හතර මේක විදිහට ලිව්වට ප්‍රශ්නයක් නෑ. හතරම ලිව්වත් කන්නේ මම එකයි ලිව්වේ. මේ තියෙන 58 කොටු. පිරිමි තීරුව පහළට තියෙන සිරස්, ගැහෙණු තීරුව තිරස්. ජන්මානු තමයි දෙපැත්තෙන් දාලා තියෙන්නේ. කැපිටල් T සිම්පල් T. ඒක තනි අකුරු දාලා තියෙන ජන්මානු. අදාළ ජීවිය තමයි ඇතුළේ කොටු හතරේ ඉන්නේ අකුරු දෙක දෙක බැගින් දාලා තියෙනවා. කැපිටල් T එයා නුමුහුන් උස. කැපිටල් T සිම්පල් T කැපිටල් T සිම්පල් T එයා මුහුන් උස. අන්තිමට සිම්පල් T මුහුන් මිටි. අන්තිමට උස මිටි අතර අනුපාතය 3ට 1යි. 3ට 1යි. ඒ තුනේ ඉලක්කම තියෙන හැටි බලන්නකො නේද? ලිස්සල ගිහින් තියෙන කරන්න දෙයක් නෑ. ඔය රූපේ තමයි ඔය ඇඳගන්නේ. අපි ඊගාවට යමු. ඔයා වීඩියෝ එක නවත්තා රූපය අඳින්න. ප්‍රවේණ විද්‍යාවේ මේ මූලික සංකල්ප කියන කොටසට අපි යනවා මේ පාඩමේ ඊගාවට. ආවේනික ලක්ෂණ පිළිබඳ ඥාන සංකල්පය. අර මතකද දැන් කිව්වා මෙන්ඩල් කිව්වනේ ජීවීන්ගේ ලක්ෂණ තීරණය කරන්න යම් අංශුමය සාධකයකින් ඒ අංශු දෙකක් තියෙනවා. ඒවා ඊගාව ජීවිතයට යනකොට ජන්මානු කරා ගමන් කරනවා කියන්නේ. මේ අංශු කියන જાතියට ජොහන්සන් කියන විද්‍යාඥයා ඥාන කියන නම දෙනවා. ඒ අංශු වලට මාතෘ එකපාරක් දෙපාරක් කියවුණා ඥාන කියලා. අපි අද කියන්නේ ඒ අංශු වලට අංශු නෙවෙයි මොනවා කියලාද ඥාන. ආවේනික ලක්ෂණ පිළිබඳ ඥාන සංකල්පය කියමු. මෙන්ඩල් විසින් සඳහන් කළ ආවේනික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන අංශුමය සාධකය ඥාන ලෙස ක්‍රිස්තු වර්ෂ 1909 දී ජොහන්සන් නම් විද්‍යාඥයා විසින් නම් කරන ලදී. පුද්ගලයෙකුගේ ලක්ෂණ ඥාන මගින් තීරණය වන බවත් ලිංගික ප්‍රජනනයේදී ඒවා ඊළඟ පරම්පරාවට ගමන් කරන බවත් ඔහු පෙන්වා දෙන ලදී. අපි ඔය ගැන විස්තර කරලා තියෙන්නේ. ඒ කියන්නේ අලුතයක් නෑ. අපි යමු එහෙනම් සමයුග්මක ඥාන සහ විසම යුග්මක ඥාන කියන ඊගාව අනුමාතෘකාවට එකක් හරි ලේසි කතාවක්. සමයුග්මක ඥාන සහ විසම යුග්මක ඥාන කියන්නේ මොනවද? එතකොට සම යුග්මක ඥාන විසම යුග්මක ඥාන සමයුග්මකයි කියලා කියන්නේ. ඔයා දැන් හොඳ අවධානයෙන් තව පොඩි වෙලාවයි මේ පාඩම කරන්නේ වගේ පැය ගණන් කරන්නේ. එක තැනකදී නවත්තනවා. ඒක මේ වෙහෙස කරගන්න වගේ ෆෝන් එකකින් දිහා බලයින්වත් හොඳ නැහැ වැඩි වෙලාවක්. පැය 3-4ක වෙලාවක්. අපි පොඩි පාඩම් කොටස් විදිහට තමයි කරගෙන යන්නේ. මේ ටික හරියට අවධානයෙන් අහගෙන ඉන්න මේ ටික ඒ කරන්නේ. මොකද මම වාට වෙහෙස කරගොත් තත්ත්වෙන් මහ ගොඩක් එක වෙලාවක ගන්නන්න බලාපොරොත්තු වෙන්නේ.
සමයුග්මක ඥාන. ඒතකොට යම් ලක්ෂණයක් තීරණය කරන්නේ අංශුමේ සාධකයකින් දැන් කියන්නේ ඥාන නෙමෙයි ඥාන දෙක. එතකොට ඒ ඥාන දෙක සමානද? ඒ ලක්ෂණය තීරණය කරන ඥාන දෙක සමාන. උස කියන ලක්ෂණය තීරණය කරන ඥාන දෙක සමානයි. ධම්මල් කියන ලක්ෂණය තීරණය කරන ඥාන දෙක සමානයි. අපි ඒකට කියනවා සමයුග්මක ඥාන කියලා. ඥාන දෙක සමානයි සමයුග්ම. දැන් කලින් උදාහරණේ ඒ කියන්නේ මෙන්ඩල් කියන උසමිති මේවැල් කතන්දරේ ඒකේ සමයුග්මක ඥාන තමයි මොනවද? කැපිටල් T කැපිටල් T දෙකම එක වගේ ඥාන සමයුග්මක ඥාන. අනික තමයි සිම්පල් T සිම්පල් T. ඒක සමානයි. සිම්පල් වුණා සමානයි. සමයුග්මක ඥාන තමයි කැපිටල් T සිම්පල් T සිම්පල් T. ඒකවල විෂමයුග්මක ඥාන මොකක්ද? විෂමයුග්මක ඥාන කියන්නේ අසමානයි. මොකක්ද? අදන්න කියන්නේ කැපිටල් T සමග සිම්පල් T විෂමයි දෙක වෙනස්. දෙක වෙනස් නම් ඥාන දෙක වෙනස් නම් විෂමයුග්මකයි සමාන නම් සමයුග්මක. එතකොට උස මිටි කියන ලක්ෂණයක් තියෙනවනේ. ඒ කියන්නේ හිතන්නේ පුද්ගලෙකුට මොන්නේ ජීවිත ඒ උස මිටි කියන ඒ ලක්ෂණය තීරණය කරන සමස්ත ඥාන රටාවලට සමස්ත ඥාන සමීකරණය අපි ඒකට කියන ඥාන සමීකරණය මට හිතනවා ආටික තේරුණා. සමයුග්මක ඥාන සමාන ඥාන දෙක තියෙනවා. කැපිටල් T සිම්පල් T සිම්පල්. විසුණුගේ ඥාන ගැන කැපිටල් T සිම්පල්. දැන් ඥාන සමීකරණය කියන්නේ මොකක්ද? උසමිති ලක්ෂණ සඳහා ජීවියෙකුගේ තියෙන්න පුළුවන් ඥාන රටා සියල්ල මම කියන්නේ. සියල්ල උසමිති කියන ලක්ෂණේ තීරණය කරන්න සහභාගී වෙන සියලුම ඥාන ටික ගත්තොත් ඒකට කියනවා ඥාන සමීකරණය. ඒ තමයි මොනවද? කැපිටල් T ජීවියෙක් කියන්න පුළුවන්. කැපිටල් T සිම්පල් ජීවියෙක් කියන්න පුළුවන්. සිම්පල් T සිම්පල් ජීවියෙක් කියන්න පුළුවන්. මුන් තුන් දෙනා හැර වෙන ජීවීන් නැහැ. ඒක නිසා ඥාන සමීකරණයේ මේ විදිහට කැපිටල් T සිම්පල් T කැපිටල් T සිම්පල් T චුට්ටක් ඉන්න මම කියලා තියෙනවා නේද? මේ කැපිටල් T සිම්පල් T කැපිටල් T සිම්පල් මේක තමයි ඥාන සමීකරණය ඉන්න පුළුවන් විදිහ. right කියමු සමයුග්මක හා විෂමයුග්මක ඥාන කිසියම් ලක්ෂණයක් සඳහා වූ ඥාන දෙක සමාන නම් එම ජීවියා එම ලක්ෂණයට සමයුග්මක වේ. ඥාන යුගල අසමාන නම් එම ජීවියා එම ලක්ෂණයට විෂමයුග්මක වේ. උස සාක ඇති කරන ඥානයේ කැපිටල් T ලෙසද මිටි ලක්ෂණය ඇති කරන ඥානයේ සිම්පල් T ලෙසද ගතහොත් යටින් තියෙනවා සමයුග්මක. එතන විෂමයුග්මක කියලා නේද දෙකේම තියෙන්නේ. බලන්න ටියුට් එකේ තියෙන දෙකේම තියෙන්නේ විෂමයුග්මක ඥාන සහිත ජීවියා විෂමයුග්මක ඥාන සහිත ජීවියා. ඔයා එකෙන් උදේගේ විෂම කපල සම දාන්න. අග්ගල කරන්න. විෂම කපල දාන්න සම දාන්න. දැන් ඒවට කියන සමයුග්මක ඥාන සහිත ජීවියා. වලියන්න කැපිටල් T සිම්පල් T ඕන මෙතන සහ කියලා දාන්න. සහ සිම්පල් T ඒක වට ලියන්න. ඒක යටින් තියෙනවා විෂම යුග්මක ඥාන සහිත ජීවියා මෙන්න මෙතන කැපිටල් T සිම්පල් T. හරිද? ඉක්මන් කරන්න. එහා පැත්තේ තියෙනවා එම ලක්ෂණය සඳහා එම ලක්ෂණයේ කිව්සුමිති ලක්ෂණය සඳහා ඥාන යුගල දක්වන ප්‍රකාශනයේ ඥාන සමීකරණය වන්නේ මේ ටික ලියන්න. capital T කමාවක් simple T කමාවක් capital T simple T. මම මතනවා ඔයාලට ලියා ගන්න බැරි නම් වීඩියෝ එක නවත්තලා ලියන්න බෑ. අපේ ඊගාව අනුමාත්‍රිකා විදියට රූපානුදර්ශය සහ ප්‍රවේණි දර්ශය. හරි ලේසි මාතෘකාවක්. මොකද්ද ජීවියෙකුගේ රූපානුදර්ශය හා ප්‍රවේණි දර්ශය කියලා කියන්නේ? මේ බලන්න. අපි ජීවියෙක් දිහා බලනකොට ඒ ජීවියාගේ ඇහැට පේන අපේ ඇහැට පේන ලක්ෂණ තියෙනවා. මොනවද? එයා සුදු ළමයි. එන සුදු තමයි අපි දැකලා තියෙන්නේ. එයාගේ කොණ්ඩේ කර්ල් බව දැකලා තියෙනවා. රැලි සහිතව.
අන්නේ පිටට පේන ලක්ෂණේ බාහිරට පේන ලක්ෂණයට කියනවා රූපානුදර්ශය. බාහිරට පේන ලක්ෂණයට කියන්නේ මොකද්ද? රූපානුදර්ශය. මම මිටි මිනිස්සෙක්. ඔයා මගේ මිටි බව දකින්න. මගේ රූපානුදර්ශය තමයි මිටි. තේරුණාද? ඒක උස මේවැල් සාකච්ඡා උස රූපානුදර්ශය. ඒකේ පිපෙන්නේ දම්පාටමල් අන දම්පාටමල් මේ රූපානුදර්ශය. දැන් තේරුණාද? ඒක ප්‍රවේණදර්ශය කියන්නේ. ඒ අදාළ ලක්ෂණය තීරණය කිරීමට හේතු වූ ඥාන දෙකක් තියෙනවා. අදාළ ලක්ෂණය තීරණය කරන්න හේතු වෙච්ච ඥාන. අන්න ඒකට කියනවා ප්‍රවේණදර්ශය. ඒකයි හැට පෙන්නේ නැහැ. අපි ඒක දම්පාට මල් සහිත මේ ඒකේ මල් දම්පාටට පේනවා මිසක් ඒකේ මල් දම්පාට වීමට හේතු වූ ඥාන යුගල අපිට පේනවද? ගහ දිහා බලන්න. මල දිහා බලන්නේ. අන්නේ නොපෙනෙන ඒ නමුත් ඒක නොපෙනුනාට ඒ ඥාන දෙක නිසා තමයි ඒ මල් ටික දම්පාට උනේ. තේරුණාද? තවම දිහා බලලා ඔයාට පේනවා මම මිටි මිනිස්සෙක් කියලා. හරි. එතකොට නම් මම මිටි බවට හේතු වෙච්ච ඥානට ඔයාට පේන්නේ නැහැ. නේ? ඔයා දකින්නේ මිටි බව විතරයි. නමුත් ඒ මිටි වෙලා තියෙන්නේ ඥාන නිසා. ඒ ඥාන වලට කියනවා ප්‍රවේණි දර්ශය කියලා. රූපානුදර්ශය හා ප්‍රවේණි දර්ශය. රූපානුදර්ශය හා ප්‍රවේණි දර්ශය. නෝට. ජීවියෙකුගේ බාහිර වශයෙන් ප්‍රකාශ වන ලක්ෂණය ජීවියෙකුගේ බාහිර වශයෙන් ප්‍රකාශ වන ලක්ෂණය රූපානුදර්ශයේ ලෙසද එම ලක්ෂණය තීරණය කිරීම සඳහා ජීවියා තුළ ඇති ඥාන සංයුතිය ප්‍රවේණි දර්ශයේ ලෙසද හැඳින්වේ. උදාහරණ උස ලක්ෂණයේ සහිත සමයුග්මක මේසාකය. අපි ඒක කරන්න වා කරන්න. මොකද ඉන්න මම කියන්නේ පළවෙනි එක මොකද්ද? උස ලක්ෂණය සහිත සමයුග්මක මේසාකයේ සමයුග්මක මේ සාකයේ රූපානුදර්ශය ඔයා ලියන්න ඕනේ. ප්‍රවේණි දර්ශය ඔයා ලියන්න. ඊගාවට මිටි ලක්ෂණය සහිත සමයුග්මක මේ සාකයේ රූපානුදර්ශය වාලියන්න ඕනේ. තේරෙනවා ඔයාලා. පුළුවන් ඔයාලා ලියන්න. මෙන්න මම පොඩ්ඩක් විස්තර කරනවා. සාකේ කොහමද? උස ලක්ෂණය. උස සාකය. ඥාන දෙක මොනවද? සමයුග්මක. ඥාන දෙක සමාන උස සාකේ රූපානුදර්ශය ලියන්න ප්‍රවේණි දර්ශය ලියන්න. මිටි ලක්ෂණයේ සහිත සමයුග්මක සාකේ රූපානුදර්ශය ලියන්න ප්‍රවේණි දර්ශය ලියන්න. ටක් ගාලා ලියන්න. හරි උස ලක්ෂණයේ සහිත සමයුග්මක මේ සාකේ රූපානුදර්ශය කියන්නේ ඇහැට පේන්නේ මොකද්ද? උස ලක්ෂණයේ සහිත මේ ගහේ ඇහැට පේන්නේ මොකද්ද? උස. එතන ලියනවා උස. උස තමයි පේන්නේ. මිටි ප්‍රවේණි දර්ශය මොකක්ද? ඒ උස බවට හේතු වෙච්ච ඥාන මොනවද? උස බවට හේතු වෙච්ච ඥානේ සමයුග්මකයි. දෙකම සමානයි. එහෙනම් කැපිටල් T කැපිටල් T. ඊගා මිටි ලක්ෂණයේ සහිත සමයුග්මක මේසාකේ ඇහැට පේන්නේ මොකද්ද? රූපානුදර්ශය මිටි. ඒ මිටි බවට හේතු වෙච්ච ඥාන මොනවද?
ඒ ඥාන සමයුග්මක වෙන්න ඕනේ කියලා කියනවා. එහෙනම් capital T නෑ. simple T simple. ප්‍රවේණිකයි. සමයුග්මකයි දෙකම සමානයි. හැබැයි සාකය මේ තේරුණාද? එතකොට ඊගාවේ පේන්නේ මොකක්ද? උස ලක්ෂණයේ සහිත විෂම යුග්මක. උස ලක්ෂණයේ සහිත මෙන්න මෙතෙන්ට විෂම කියලා දැම්මම ඇති තමයි. මම මේ බෝඩ් එකේ මහදනවා. විෂම. මේ කොහේ ඉඳලා නැත්තම් වීඩියෝ එක නවත්තලා ඇඳ ගන්න මම කරනවා. අන්තිමට උස ලක්ෂණයේ සහිත විෂම යුග්මක. දැන් බලුවම පේන්නේ මොකද? රූපාවුදාසි මොකද? රූපාවුදාසි නේද? දිහා බැලුවම අපිට පේන්නේ උසයි. උසයි. ඒ උස බවට හේතු වෙච්ච ප්‍රවේණික ඥාන රටාව මොකද? විෂම යුග්මක. ඒ දෙක අසමානයි. උස නම් කැපිටල් T තියෙනවා. විෂම නිසා සිම්පල් එකක් තියෙනවා. ඔව්. අද පාට ඇඳ ගන්න වෙලාව තියෙනවා වීඩියෝ එක නවත්තලා. හොඳයි මේ බලන්නකෝ. එතකොට අපි අද දවසට මේ පාඩම් කොටසට ආවේනික කියන්නේ මොකක්ද? ආවේනික ලක්ෂණ කියන්නේ ජීවිතයේ ආවේනික ලක්ෂණ කියන්නේ මොනවද? ආවේනික නොවන ලක්ෂණ කියන්නේ මොනවද? ආවේනිය කියන්නේ මොනවද? ප්‍රවේණිය කියන්නේ මොකක්ද? එතකොට ප්‍රවේණි විද්‍යාව කියන්නේ මොකක්ද කියලා හිතන්න. ප්‍රවේණි විද්‍යාව පිළිබඳ පළවෙනි පරීක්ෂණය කළ මෙන්ඩල් ගැන කතා කළා. මෙන්ඩල් ඒ සඳහා තෝරාගත්ත ගෙවතුමේ සාකයේ තෝරා ගැනීමට හේතු කාරණා 6ක් ගැන කතා කළා. මේ ගෙවතුමේ සාකයේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ 7ක් ඔස්සේ කරපු පරීක්ෂණ වලින් උස මිටි කියන ලක්ෂණ සඳහා එයා කරපු පරීක්ෂණ ගැන විස්තර කළා. ඒ පරීක්ෂණය සඳහා ප්‍රවේණි දර්ශ සටහනකුත් ඇතුළත්. ප්‍රවීණ දර්ශන සටහන අවසානයේ 3:1 අනුපාතය අරගෙන අපි ඒක පණ කොටු හරහා 3:1 අනුපාතය වෙන විදිහ අදින්න ඉගෙන ගත්තා. විභාගයට වාටුව උස මිටි කියන කතන්දරේ නෙමෙයි රතු මල් සුදු මල් මේ රතු පාට ගෙඩි කහ පාට ගෙඩි එහෙම විවිධ වෙනස් ඒවා එන්න පුළුවන්. එක්තරා හාවුන් විශේෂයක දුම්රු හාවුන් සහ සුදු හාවුන් කියයි. එහෙම ප්‍රතිවිරුද්ධ ලක්ෂණ දෙක එහෙම දෙන්න පුළුවන්. පළත් කොටුවෙන් හදන්න පුළුවන් ප්‍රවීණ දර්ශන සටහනෙන් අදින්න පුළුවන් අපි ඒක කරා. ඊගාවට අපි ප්‍රවීණ විද්‍යාවේ ඥාන සංකල්පයේ යටතේ ජොහන්සන් ඥාන හඳුන්වා දීපු ඇති සමයුග්මක විෂම යුග්මක ඥාන ගැන කතා කරලා අවසානයේ රූපානුකර සහ ප්‍රවීණ දර්ශන ගැන ඉගෙන ගත්තා. දැන් අපි මේ පාඩම් කොටස අදින්න කොට ඉන්නාම ඊගාව දවසේදී අපි ඥාන පිළිබඳ නූතන සංකල්පය ගැන කතා කරනවා. ඥාන පිළිබඳ නූතන සංකල්පය නිසාට මේ ප්‍රවේණ විද්‍යා පාඩමේ ඉතා ගැඹුරු හොඳ කොටස් ටිකක් වැඩි විස්තර සහිත අදට වඩා වැඩි මේ පාඩම කොටසට වඩා ඊගාව කොටස ටිකක් ප්‍රමාණයෙන් විශාල කොටසක්. අපි එතකොට කොටස් දෙකකින් මේ පාඩම ඉවර කරනවා. බැලුවොත් තුනට කඩන්නත් ඉඩ තියෙනවා කාලයත් එක්ක. කොහොමද මම කලින් කිව්වා වගේම එකක් ওই ෆෝන් එකක වීඩියෝ එක දිහා පැය 3-4 එක දිගට බලා ඉන්න හොඳ නෑ. අනිත් කාරණාව එක එහෙම කරගෙන යනකොට පොඩි නිදර්ශන ගතියකුත් ඇතිවෙනවා. සාමාන්‍ය පන්ති කාමරයකුත් නෙමෙයි. ඉතින් කොහොම නමුත් අපි ඉදිරියට මේ විදිහට කරගෙන යමු. එහෙනම් ඊගාව දවසේ ඥාන පිළිබඳ නූතන සංකල්පයෙන් හමු වෙමු. අතට එතකොට අද පාඩම් කොටස ඉවරයි. ආයිබෝවන්.